දයි කෞරණී අපේ සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට බ්‍රහස්පතින්දාවක් අගෝස්තු මාසේ 11 අද රටේ පොය දවසේ අපිට නම් හෙට කියලා තමයි එය සඳහන් කරලා තියෙන උපෝසතේ කෙසේ නමුත් අද අපි ධර්ම දේශනාවටයි සූදානම් වෙන්නේ කවුරුත් දන්න පරිදි බ්‍රහස්පති ධර්ම දේශනාවට කොළයින් ඉස්සරහට පිශීලම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුච්ඡාමි තං ගෝතම භූරි පඤ්ඤං අනාවටං භගවතු ඥාන දස්සනං තීති ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දන්න පරිදි මේ පාඨයත් නැත්නම් ගාථා පද දෙකත් උපුටා ගන්නා ලද්දේ සංයුත්ත නිකායේ දේවපුත්ත සංයුත්තේ දැන් අපි සංයුත්ත නිකාය පැත්තෙන් බලනකොට පිටු 100ක් වගේ සම්පූර්ණ කරගෙන එනවා මේ සූත්‍රයට එනකොට. ඉතින් මේක සංගීතීකාරක මහරහතන් වහන්සේලා විසින් නන්දන සූත්‍රය වශයෙන් තමයි නම් කරලා තියෙන්නේ. ඒකට හේතුව මේ නන්දන කියන දේවපුත්‍රයා තමයි මේ සාකච්ඡාවට මුල පුරන්නේ. නැත්තම් මේ ප්‍රශ්න අහන්නේ පුච්ඡාමි තං ගෝතම භූරි පඤ්ඤා. බොහෝ මහා ප්‍රඥා වූ සරුවචන් වහන්සේ විමසමි භූරි කියලා කියන්නේ බහූ ධාතුවෙන් ඒකෙන් තමයි භාවනා කියන වචනේ බෝ කරනවා කියන වචනේ බොහෝ කරනවා කියන වචනේ ඇවිල්ලා තියෙන ප්‍රඥාවෙත් පුදුජානංශේ බොහෝ ප්‍රඥාවැත්තේ ඒ ප්‍රඥා ඒ වගේ 7-8ක් අභිධම් සම්පින්නණය කරලා පෙන්නනවා භූරි පඤ්ඤා මහා පඤ්ඤා තික්ක පඤ්ඤා ආදි වශයෙන්. ඉතින් ඒකෙන් අන්තිමටම වඩපු සරුවච්චන්නස විමසනවා අනාවටං භගවතෝ ඥාන දර්ශනම් භාග්‍යවතුන් වහන්සේගේ ඥාන දර්ශනේ කිසි තැනකින් පටලැවිලා නැහැ. දැන් අජට අවකාශයේ විදින් ලද ඊතලයක් වගේ බාධාවක් නැහැ. අන්න එවැනි මහා ප්‍රඥාවක් ඇති සරුවච්චන් වහන්සේ මම විමසනවායි කියලා මේ නන්දන දේවපුත්‍රයා ප්‍රශ්න 4කට වාතාවරණය සකස් කර ගන්න. නැත්නම් මම ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා මම මේ කතා කරන දේ රෙකෝඩ් කරන්න හදන්නේ කමක් නැද්ද කියලා අහනවා වගේ. එහෙම නැත්නම් excuse me කියනවා වගේ. අවසරයි බුදුරජාණන් වහන්සේ කියනවා වගේ අවසර ගන්නවා. ඒ ගන්නේ ප්‍රශ්නයක් අහන්න. එහෙම නැත්නම් සරුවච්චන් වහන්සේගේ අවධානය Taman දෙසට ගන්න. ඉතින් මේක සිද්ධ වෙන්නේ රාත්‍රියේ මධ්‍යම යාමේ අනිකුත් නරපණුව බුදියාගෙන ඉන්න වෙලාවේ සරුවචනාංශයට පෙනී හිටිනවා මේ වගේ ඒ දේව ප්‍රශ්න තියෙන ඇත්තෝ දිවි ලෝකේ තියෙන ප්‍රශ්න ටිකක් වෙනස්. ඒ වෙනස් බව හුඟ දෙවියෙක් පටලවාගෙන තියෙනවා. ඒ දෙයියන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ දෙවියෝ මනුස්ස ලෝකේ බලන්නෙත් නැහැ. මොකද මේකේ ඉන්න කට්ටිය උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔය පිස්සු කෙලින කෙනෙක් කෙලින්නේ. බූරි පඤ්ඤා නෙවෙයි තියෙන්නේ වෙන මොනවද බූරි කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකෙම තින්න කලාතුරකින් මේ දේව තත්වය තේරුම් අරගත්තා. අපි උප්පත්තියෙම පින්වන්තයි ගියාත්ම පින් කරලා තියෙනවා. දැන් ඉතින් පිස්සු කෙලකල ඉඳලා හරියන්නේ නැහැ. උත්තරේ තියෙන්නේ මනුස්ස ලෝකේ. ඉතින් මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා කාගේද ප්‍රශ්න අහන්නේ? මේ ප්‍රශ්නේ අහන කෙනා තේරීමෙන්ම Taman තේරෙනවා. ඒ වගේම එතෙන් ගියාට පස්සේ අනවශ්‍ය ප්‍රශ්න අහන්නත් බෑ. දැන් අපි යන්නේ භූරි ප්‍රඥාව සහිත අනාවට ඥාන දර්ශනයක් සහිත මහා සරුවච්චන් වහන්සේ ළඟට. ඒ සරුවච්චන් වහන්සේ ආමන්ත්‍රණය කළා නෙවෙයි එතෙන්ට යන්නේ. Taman සරුවච්චන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. ඉතින් එහෙම දේවතාවුන්ගේ ප්‍රශ්නවල පොඩි වෙනසක් තියෙනවා. ඒ වෙනස මිනිස්යාට තේරෙන්නේ නැහැ. මිනිස්යාට ප්‍රශ්න අහන්න දන්නෙත් නැහැ. ඒක නිසා දේවතා සංයුත්තේ කියලා එකක්, දේවපුත්ත සංයුත්තේ කියලා එකක් අපේ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා මිනිස්යා වෙනුවෙන් පරිච්ඡේදයක් වෙන් කරා
ත්‍රිපිටකයේ නැත්නම් සූත්‍ර පිටකයේ නැත්නම් සංගායනාවේදී. ඒක තමයි මේ සංයුත්ත නිකාය පටන් ගන්නකොටම තියෙන දේවපුත්‍ර සංයුත්තය. එහෙම නැත්නම් දේවතා සංයුත්තේ. ඉතින් ඒක මිනිස්යාට මේ ප්‍රශ්න අහන්න තේරෙන්නේ නැති නිසා ਸਰවඥාන්සේ අදාළ සිද්ධිය තියෙන තැනට යනවා. ඊළ සිද්ධිය මුල් කරගෙන ධර්මතාවය මතු කරනවා. එහෙම නැත්නම් දේශනයක් කරනවා. ඒ සිද්ධිය වාසනාවන්ත සිද්ධියක් වෙන්න පුළුවන්. අවාසනාවන්ත සිද්ධියක් වෙන්න පුළුවන්. එතෙන් ගියාට පස්සේ තමයි මිනිස්යා කියන සතාට පොඩ්ඩක් රත් වෙලා මෙතනින් ධර්මය මතු කරගන්න දාන්නේ. හුඟ දෙනෙක් වලිගේ පුච්චගෙන වලිගේ පුකේ ගහගෙන දුවනවා ප්‍රශ්නයක් එනකොට. සරුවච්චාන්සේ විතරක් එතෙන් ගිහිල්ලා ප්‍රශ්නය සිද්ධිය ඇති කරලා සරුවච්චාන්සේ වේදිකා සැරසිලි කරන්නේ නැහැ. සරුවච්චාන්සේ අංග පරිස්කාර මේව නැත්තම් අංග සංස්කරණය කරන්නේ නැහැ. සිද්ධියට යනකොටම කට්ටිය ඇඳලා ඉන්නේ. ඒ කට්ටියට කියලා දෙනවා මෙන්න මෙතනයි ධර්මයේ මතු කරගන්න. මේක මේ නරක දෙයක් අභාග්‍ය සම්පන්න දෙයක් නෙවෙයි කියලා. ඉතින් ඒකෙම සුත්කෘෂ්ඨ අවස්ථාවක් තමයි සරුවච්චාන්සේ නිර්මිත සරුවච්චාන්සේ නමක්ම වාගෙන මේ මිනිස්සයාට අහන්න තේරෙන්නේ නැති ප්‍රශ්න අහනවා. අපි මේ දවස්වල අරගෙන තියෙන ධර්ම සාකච්ඡාවට ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙන කලහ විවාද ආදී සූත්‍රය එහෙම නැත්නම් ඊට ඉස්සලා අපි පුරාභේද සූත්‍රය සයිවයි පේනවා මේ මිනිස්යාට ඇහෙන්න අහන්න හිතෙන්නේ නැති ප්‍රශ්න වගේක් සරුවච්චාන්සේ කැමැති සරුවච්චාන්සේගෙන් අහනවනම් අහන්නේ ඔක්කොමලා අහන්නේ පෙට්‍රෝල් ගණන් කීයද ඊගා ගෑස් නැවෙන්නේ කවද්ද පෙට්‍රෝල් ගණන් බහිනවද පාන් ගණන් කීයද ඔච්චර තමයි මනසට තියෙන ප්‍රශ්නේ. ඒකත් හරියට කරන්නේ නැහැ කියලා තමයි ඔය තියෙන ප්‍රශ්න. දැන් මෙතන තියෙන්නේම නෙවෙයි මේ නන්දන දේව පුත්‍රයාට අභිනන්දන කියලා නම දාන්න හිතුණා මට. මොකද ඒ තරම්ම ලස්සනට මේ ප්‍රශ්නේ අහනවා. හැබැයි මේ ප්‍රශ්න විලාසයේ පසුබිම සහ දේවතාවෙක් මේ ප්‍රශ්න අහන්න කියන එක විවරණය කරන්න ගියොත් ඒකටම පැයක් යයි. අපි ඒක නිසා බැලුවොත් එවැනි පරිසරයකයි මේ ප්‍රශ්න නැගෙන්නේ. ඒකයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒකට අපි දැන් අහුම්කම් දෙන්නේ. ඒ නිසා අපි අහන්න ඕන එක දේව ප්‍රශ්නයක් බුද්ධ උත්තරයක්. ඉතින් මේ දේවතාවා නන්දන දේවතාවා සර්වචනංශේ පෙනී ඉඳලා අහනවා කතා විධං සීලවන්තං වදಂತಿ. ඔබ වහන්සේ සිල්වතා කියන්නේ කාටද? මිනිස්සුયો පුදුමාකාර විදිහට දෙකට බෙදලා ඉන්නේ. දැඩි ලෙස සීලය අල්ලගෙන අත්කිලමතාන යෝගයට ගිහිල්ලා මහානකමයි පැවිද්දයි එහෙම නැත්නම් තපසයි සීලයයි කඩුව ගිල ගත්තා වාගේ හිර කරගත්ත පිරිසක් ඉන්නවා. ඉතින් ඒක ඉදා ඉඳලා තිබුණා. ඒක තමයි සරුවචනාංශේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා කරපු අත්කිලමතාන යෝගේ. ඊට පස්සේ අනිත් පැත්තක් තියෙනවා අපි සිල්වන්තයි අපි ඇවිල්ලා තියෙන්නේ ඊයල පැලැන්තියෙන් කියලා කාමසුකල්ලි කාණ යෝගය කරනවා. මේ සිල්වන්ත නැති අය තමයි දුක. අපිට එහෙම නැහැ. අපි ඉන්නේ ලස්සර කොඩිය දාගෙන බලවි අලි වාගේ ජීවත් වෙන්න කියලා જાතියක් ඉන්නවා. ඉතින් ওই දෙකට බෙදුනාට පස්සේ මම කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. මිනිස්සයත් පැවිද්දත් බෞද්ධයත් ඔක්කොම එහෙමයි. ඇති ඒකේ ඉහළම සැප විඳින මිනිස්සු විශ්වාස කරන සැප විඳින කට්ටියක් තමයි දේවතාවා. දේවතාව දෙයියෝ කියලා කියන්නේ ඉතින් පෙරකල පිනට දෙයියෝ දුන්න මං කෑවා කියලා ඉන්න වගේ ඉන්න සත්තු జాතියක්. ඒ සත්ත්ව කොටාසේ සමහරෙකුට බුදුහාමසෝ වෙන් කළ අඳුර ගන්න පුළුවන්. බොහෝ දෙනෙකුට බෑ. ඒ කට්ටිය තාමත් ඒ නානා ආගම් අදහන කට්ටිය දෙක එක දේවතාව බාර අරගෙන ඒ දේවතාවන්ට කියලා පූජාවල් ඉෂ්ට කරගෙන තමන්ට අවශ්‍ය වඩින්න ඉස්සරහට තමන්ට අවශ්‍ය කරන්නා වූ ඒ දරුවන් හම්බ වෙන්න පිටරට යන්න ඉඩම් ගන්න කටයුතු කරා කරනවා. ඉතින් ඒකට ආමන්ත්‍රණය කරන දෙවිගොල්ල වෙන පිරිසක් ඉන්නවා වෙනමම. ඒක ඉතින් Hindu ආගම බලපුවාම පුරාණ ග්‍රීක ඉතිහාසය බලපුවාම හොඳට තේරෙනවා කොහොමද ඒගොල්ලෝ දෙවියෝ ආශ්‍රය කරේ කියලා. ඉතින් මේ දෙවියන් මම හිතන විල්ලැජ්ජා හිතනවා ඇති මේ මිනිස්සු මේ බුදු කෙනෙක් ලෝකෙ ඉපදිලා ඉඳද්දී මිනිස්සු යනවා දෙවියෝ ගාවට ප්‍රශ්න විසඳන්න. සමහර දෙවියෝ පූජා කරන මිනිස්සුන්ට උදව් කරගෙන වෙනමම ඔළුව අවුල් කරගෙන ජීවත් වෙනවා. කලාතුරකින් දෙවි කෙනෙක් බුදු කෙනෙක් ගාවට එනවා. ඇවිල්ලා මේ ප්‍රශ්නයක් අහනවා කතා විදං සීලවන්තං වදಂತಿ. ඔබ වහන්සේගේ මේ භූරි ප්‍රඥාවට අනාවිල වූ ඥාන දර්ශනයට සිල්වතා පේන්නේ කොහොමද? නැත්නම් සිල්වතා කියන්නේ කවුද? ඔබ වහන්සේ සිල්වතා වර්ණගන්නේ කෙසේද? ඉතින් ඒ ප්‍රශ්නය සම්පූර්ණ ප්‍රශ්නේ අංශයක් විතරයි. අපි දන්න විදිහට. එහෙම නැත්නම් අපිට ත්‍රිපිටකය කියලා තියෙන විදිහ මොකද සීල ශාසනයක් විතරක්ම නෙවෙයිනේ මේකේ. ඊට පස්සේ අහනවා කතා විදං පඤ්ඤාවන්තං වදಂತಿ. දැන් මේකට මේ සීලයට අනිත් පැත්තට තරාදිය සමබර වෙන්නේ මේක ස්ප්‍රින්ග් තරාදියක් නෙවෙයි මේක තුලාවක්.
කෑලි දෙකක් එල්ලිලා කරන තුලනයක් මෙතන තියෙන්නේ. අපි දන්නවනේ ඔය දලු කිරණ තරහදී ඒකේ ස්ප්‍රින්ග් එකෙන් කරන්නේ. ඒකට තට්ටු දෙකක් නැහැ. ඉතින් උඟ දෙනෙක් ඒකට තමයි කැමති. නමුත් තුලාව කියලා කියන්නේ ලග්නයක් ග්‍රහයෙක් නැත්තම් ලග්න 12න් එකක් තුලා ලග්නේ. මේකේ අනිත් පැත්තේ තියෙන ප්‍රඥාව. ඒතකොට ඔබ වහන්සේ ප්‍රඥාවන්තයා කියන්නේ කාටද? මෙතකොට ඔන්න සෑහෙන දුරට ප්‍රශ්නේ සමතුලිත වෙලා තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ අර කේවල පරිපූර්ණ තත්වයට යන්න ඕන නිසා මේ දේවතාව අර හම්බෙච්ච අවස්ථාවේ දැන් සරුවචන් වහන්සේ පුච්චාමිතං ගෝතම භූරි පඤ්ඤං කියනකොටම අවසරයක් දෙනවනේ. එපා මට මේ වෙලාවේ ප්‍රශ්න අහන්න බෑ. මම පිටිපස්ස යන වෙලාව, මම දානි වළඳන වෙලාව, මම සිවුරු අඳින වෙලාව, මම දැහැටි වළඳන වෙලාව කතා කරන්න බෑ. දැන් මෙතන එහෙම ගන්න නෑනේ. සරුවචනාංශේ නිහඬ වෙලා තියෙන නිසා දේවතාවා මේ හම්බෙච්ච අවස්ථාවේ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරනවා. කතාවිදෝ දුබ්බ මතිච්ච ඉරියති. කොහොමද දුක ඉක්මවපු කෙනාගේ ඉරියව් පැවැත්ම කියලා. සීලවතා කොහොමද? ඔබ වහන්සේ සිල්වතයි කියලා නම් කරන්නේ කාටද? ඔබ වහන්සේ ප්‍රඥාවන්තයයි කියලා සම් කරන්නේ කාටද? යම් කිසි කෙනෙක් දුක ඉක්මවුවා නම් එයාගේ ඉරියව් පැවැත්ම කොහොමද? ඉඳුන් හිටුන් පහසුකම කොහොමද? කොහොමද එයාගේ ගති පැවතුම්? එතකොට අර දෙකම එකතු කරලා ගහපු කපරාරුවක් තමයි මේකේ තියෙන්නේ. මෙහෙම ඇත්තෝ නැද්ද? ඔබ වහන්සේ විතරමද මේකේ ඉන්නේ? අපිට වෙන කෙනෙක්ගේ මූණ බලන්න බැරිද? එහෙම කෙනෙක් දුක ඉක්මවපු කෙනෙක් ඉන්නවා නම් එයාගේ ඉරියව් පැවැත්ම. එයා කොහොමද ඉඳුන් හිටුන් කැම බීම යෑම බීම කරන්නේ කියලා මේ ඒත් ඇඟට ගහන්නේ බුදුහාමුදුරන්ගෙමයි. මොකද බුදුරජාණන් වහන්සේ වුණා ඉක්මවලා ඕන කෙනෙකුට ප්‍රශ්න අහන්න පුළුවන් සුදුසු තැනක වේදිකාවක වැඩ ඉන්නේ. ඕන කෙනෙකුට අහන්න පුළුවන්. ඉතින් ඒක තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. සම්බුද්ධ වුණා නම් ප්‍රශ්න අහන්න බෑ. පස්සේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ වැඩ ටික කරගෙන ඉනවා. දේවතාවුට ඇවිල්ලා ප්‍රශ්න අහන්නත් බෑ. ඇහුවට මේ භූරි පඤ්ඤාවක් නැහැ. අනාවිල ඥාන දර්ශනයක් නැහැ. ඒක කියාපෑමේ හැකියාවක් නැහැ. දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට එහෙම නැහැ. කිසි බාධාවක් නැහැ. ප්‍රශ්නයක් අහපුවාම ඉන්නේ හතරමං හන්දියක ඕන කෙනෙකුට එන්න පුළුවන්. මේ වෙලාවට එන්න මේ විදිහට ප්‍රශ්නයක් අහන්න. හැබැයි මේ ගොම් ප්‍රශ්න අහන්න එපා. ඒව අහලා සූත්‍ර පිටකයක් තියෙනවා. ඒ සූත්‍ර පිටකේ තියෙනවා ඔය මිනිස්සු ළමයි යම්බෙ නැටි අහන හැටි, රස්සාවක් හොයාගන්න හැටි අහන හැටි, පෙට්‍රෝල් ගාන බස්සන හැටි අහන හැටි, ඇයි යකඩ ගණන් යන්නේ කියලා අහන හැටි, ඒ ඕන තරම් ප්‍රශ්න තියෙනවා. මෙතනදී එහෙම නෙවෙයි. මෙතනදී මේ සිල්වතෙක් ප්‍රඥාවන්තෙක් කොහොමද කියලා ඔබ වහන්සේ වරණගනවා නම් එයා දිහා බලනකොට එයාගේ ඉරියව් පැවැත්ම කොහොමද? නැත්නම් ඉඳුන් ඉඳුන් පහසුකම කොහොමද? අනේ ඒකත් අර දෙක ප්‍රශ්න දෙකේම සංකලනයක් විදිහට අහනවා. කතං විදං දේවතා පූජයන්ති. කොයි වගේ කෙනෙකුටද දෙවියෝ වන්දනා කරන්නේ? දැන් අපි ගිහලා දෙවියෝ වන්දනා කරන එක කරන්නේ. ඉතින් ඒකෝර තමයි මම හිතන්නේ දෙවියන්ට බඩේලි යනවා ඇත්තේ කියලා හිතෙන්නේ. ඒ තරම්ම මේ මිනිස්සු දෙවියෝ වන්දනා කර ඉන්නවා. ඒ මොකද ඒගොල්ලෝ අර ගිය ආත්මේ කරපු පිනටනේ වන්දනා කරන්නේ. මේ ආත්මේ නන්නත්තරයි. ඔය නන්දන වනේ ඉන්න මේ නන්දන දේව පුත්‍රය ඇර අනෙක් දේව පුත්‍ර නන්නත්තරයි. ඒගොල්ලෝ මේ එක එක මේ පූජා වට්ටි කියන කට්ටියට අනුග්‍රහ කර ඉන්නවා. ඒගොල්ලන්ට අපි හිතන දෙයියෝ අපිට මාර්ගෙ පෙන්නයි කියලා. නෑ, ඒකට දෙයියෝ එන්න ඕනේ මනුස්ස ලෝකෙට. ඉතින් ඒ නිසා කතා විදං දේවතා පූජාන්ති. ඒකෝල දේව පූජාවකට බ්‍රහ්ම පූජාවකට ලක් වෙන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා. දැන් මේ අහන සරුවච්චන් වහන්සේ ඒකට සුදුසා. එහෙම නැත්නම් සුදුසුකම් ලැබපු නිසා අරහං ගුණය තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා අපි වගේ දහසකුත් ප්‍රශ්න තියෙන එච්චර අනාවිල වූ ඥාන දර්ශනයක් නැති එච්චර භූරි පඤ්ඤාවක් නැති කෙනෙකුට අර දේවතාව පද හතරෙන් පද හයක් තියෙනවා මේ ගාථාවේ. පද හයෙන් අහන ප්‍රශ්නයත් සරුවච්චන්හන්සේ දෙන උත්තරයත් අපිට ප්‍රමාණවත් මදි. සැර වැඩි. ඒක සාන්ද්‍ර වැඩි. ඉතින් අපිට ඒක පැයක ධර්ම දේශනාවකට අපි කිට්ටු කරගන්න උත්සාහ කරනවා. පැයකෙමුත් කොච්චර අඩුපාඩු වෙයිද, කොච්චර සම්පූර්ණ බුදුජානක වහන්සේ අදහස් කරපු දේවතාව තේරුම් ගත්ත ප්‍රමාණය අපි තේරුම් ගනින්ද කියන්න බෑ. ඒක අපේ ප්‍රඥාවල හැටියට එහෙම නැත්නම් අපේ ඥාන දර්ශනයේ අවුල් වෙලා තියෙන තරමට අඩුපාඩුකම් හිටිනවා. වැඩි පුංචිකම් හිටිනවා. මොකද අපිට ඥාන දර්ශනයේ සරුවචනාංශය සමානයි. නමුත් ඒකේ විවිධ දේවල් වලින් ඇවිරිලා තියෙන්නේ. අපි වීතික්කම භූමියේ කෙලෙස් වලින් අවුලව ගන්නවා. ඊගාට පරිඋත්ථාන කෙලෙස් භූමියෙන් වහයලා ගන්නවා. ඊට පස්සේ අනුසය කෙලෙස් වලින් වහයලාගෙන ඇතුළතට බලන්නේ. ඇතුළත නම් බුදුම තමයි.
අපි ඒ ජරාව තුලින් පිට ලෝකේ බලනකොට අපිට පේන්නේ පිට ලෝකේ ජරාවක්. ආය කැටරක් තියෙන මනුස්සයාට ලෝකේ දෙකට බෙදිලා නැපේන්නේ. එක දෙක වෙලා පේන්නේ. ඒ වගේම සන්ග්ලාසස් දාගෙන ඉන්න මනුස්සයාට මන්දාරම් ගතියක් තමයි හැම වෙලාවෙම තියෙන්නේ. ඉතින් මේ මනුස්සයා දන්නේ නැහැ මේ ලෝකේ මන්දාරමක් නැහැ. Taman දාගෙන ඉන්න මේ අවු කණ්ණාඩියට ඇවිල්ලා තියෙන කියලා. සරුවච්චන්හන්සේ උපැස්සියල ගලවලයි තියෙන්නේ. සරුවච්චන්හන්සේ කැටරක් නැහැ. සරුවච්චන්හන්සේ කියන්නේ සල්ලක්ඛ්‍ය කියලා. ඇහි සුද කපන්නා. ඉතින් මේ දේවතාවා මේ අහන ප්‍රශ්නේ. ඒකෝට සරුවච්චන්හන්සේ දෙන උත්තරේටත් අපි හැයන කාලයක් ගන්න eBay. ඉතින් ඒ නිසා අපි මේ නන්දන දිව්‍ය පුත්‍රයා කියපු දේ බලලා අභිනන්දනය කරන්න. කොහොමද බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න 4 සිල්වතෙක් කොහමද ප්‍රඥාවන්තෙක් කොහමද සීල ප්‍රඥාවතින් සම්කිසි කෙනෙක් සම්පූර්ණ වෙනකොට උන්දගේ හැසිරීම කොහමද දෙවියන්ගේ වැඳුම් පිදුම් ලබන්නේ කාගෙන්ද? දැන් මේ දේවතාව බුදුජාණන් වහන්සේට වැඳලා ජේතවනේ ඒ කාලෝක කරගෙන ආපු එකෙන් පේනවා දැන් දේවතාව බුදුජාණන් වහන්සේ පිළිබඳ සැකයක් නැහැ. දේවතාව බුදුජාණන් වහන්සේට කළ යුතු ඒ පූජාව කරලා තමයි දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම කියන එක තමයි කියන්නේ. අපි දේවතා බුදු රූපේ කියන්නේ දේව රූපෙට පිටිපස්සෙන්නේ. මොකද සීවලී මහ රහතන් වහන්සේ තීටුරින් තියෙන මොකද පාත්‍රයට අත දාගෙන ඉන්නවානේ. අපිට අවශ්‍ය කරන පාත්‍රයේ තියෙන දේනේ. ඊට පස්සෙත් බුදු ආමසක රූපයක් තියෙනවා. හරියට Hindu කට්ටිය දසවෙනි අවතාරයට බුදු ආමරු අන්තිමටම තියලා තියෙනවානේ. මේ විෂ්ණුගේ දසවෙනි අවතාරයට ඉතින් කියනවා ඕක දෙයකට වැඳපන් ඔක සෙල්ලක්කාරයෙක් නෙවෙයි. ඔයා ළඟට ගියොත් බුදුම වශීගුරුකම් තියෙනවා. හැබැයි ගොයෝ මේ බුදු ආමරගේ මූණ නම් බලන්න එපා. බැලුවොත් විනාශයි. ඒ නිසා ඒගොල්ලෝ කඳ හරියට බුරියෙන් පල්ලයට වන්දනා කරනවා. බුරියෙන් උඩට වන්දනා කරන්නේ නැහැ. මොකද මූණ බැලුවොත් ඒගොල්ලන්ගේ මේ අර ඇදහිීමට බාධා වෙන නිසා. ඉතින් බුදුරජාණන් ශ්‍රීව දන්නගෙන ඉන්නේ හිටියේ ඉන්දියාවේ ඉපදිච්ච මිනිස්සෙක්නේ. ඊට පස්සේ ඉතින් සුද්ධෝදන රජමාලිගාව තනිකරම Hindu ආගම් වලට එදා පැවතිච්ච එදා තිබුණේ නැහැ Hindu එදා තිබුණ බ්‍රාහ්මණ ආගමේ හැටියට හිටපු කෙනෙක්නේ. මේ පොඩි පැටියටත් පුංචි කාලේ සුද්ධෝදන රජුරෝ උගෙන්නවනේ. යා දන්නවනේ ත්‍රිවේදය කියන්නේ මොකද්ද කියලා. ඒ තීදිනේ ගෙදර අතහැරියේ. ඊට පස්සේනේ ආලාර කාලා මුද්දකරාම පුත්‍රලත් සම්පූර්ණ පුහුණු කරලා අතෑරපු කෙනෙක්නේ. එදාම දැනගත්තනේ කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී කියන එක. මේක නෙවෙයි කුසලය, මේක නෙවෙයි මේ සත්‍ය කියලා. ඉතින් ඒ නිසා බුදුජානනාංශයේ උපයාගත්ත දේ අර දේවතාවට සැක නැතුව, කැත නැතුව, ගුරු මුස්තිය තියාගන්න නැතුව, මිටාඹන්න නැතුව දේවතාවට දෙනවා. ඒ දෙන එක තමයි අපේ පැවිදි ජීවිතේට, අපේ මහාන ජීවිතේට, අපේ භාවනා ජීවිතේට අපි ගන්නෙ. ඒකට කැමැති කට්ටිය තමයි මේවට කණ යොමන්නේ. ඉතින් අනික් කට්ටියට ඊට වැඩි වැඩ තියෙනවා. මේ කට්ටියට ඉතින් ගොඩක් වැඩනේ අප්පා මේ දවස්වල මේ කොරෝනා ඇවිල්ලා ගියා විතරයි. ඊට පස්සේ දැන් අර මංකි පොක්ස් එක එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රටේ හැමතැනම ප්‍රශ්න යන්තම් පෙට්‍රල් ගහගත්ත විතරයි කාර් එකට. ඉතින් ඒකෙදී බණ අහින්න වෙලාවක් නැහැ නේ. ඒගොල්ලන්ට ගොඩක් වැඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ඇත්තන්ට ඒක ඇහින්නේ නැහැ. ඒ නිසා අපි නන්දන දේව පුත්‍රයාට සැලුට් එකක් ගහලා ස්තුති කරලා උන්දට අභිනන්දන කියලා දේවතාවට නමකුත් දාලා දැන් ඉන්නවනම් දිවි ලෝකෙ මං කියන වරෙන් කියලා මෙතෙන්ද. ඇවිල්ලා මේ අපි මේ උඹ කියපු දේම තමයි කියන්නේ. උඹ නෙවෙයි ඔබ කියපු දේ කියන්නේ. ඒක අහන වෙලාවේදී පොඩ්ඩක් සන්තෝෂ වෙයන්. අපිත් මේකට අවුරුදු 50කට පෙරහැර ගිහිල්ලා තමයි අපි මෙතන මේ වාතාවරණය හදාගත්තේ. මේ ඊයේ රෑ කරගත්ත වැඩක් නෙවෙයි. ඉතින් ඒ නිසා දේව පුත්‍රය සමාලලට කියන්න බෑ. දැන් ඉතින් අවුරුදු දවස් 20ක් 26ක් වයසයි උන්දට එදාට වැඩි. අවුරුදු 100ක් දවස් 80 ගත කරන්නේ. මේ දේවතාවට එච්චර කල් ගිහිල්ලා නෑ. ඒ නිසා මං කියනවා එන්නේ කියලා. දේවතා ආරාධනය කෙරුවේ නැතුවට මම දේවතා ආරාධනයක් කරනවා. ඉතින් බුදුරජාණන් කියනවා යෝ සීලවා පඤ්ඤවා භාවිතත්තා. දැන් බුදුරජාණන් වහන්සේ වර්ණනනවා සීලවන්ත ප්‍රඥාවන්ත භාවිත මනසක් ඇති කෙනෙක්. ඒ කියන්නේ ගමන කෙලවර කෙනෙක්ගේ තත්තර කෙලින්ම ගෙන. ඒ කියන්නේ මූලධර්ම කියලා පැමිණිච්ච කෙනෙකුට. කේවල පරිපූර්ණ සත්‍යයකටපත් වෙච්ච යෝ සීලවා පඤ්ඤාවතෝ භාවිතත්තා. භාවිත මනසක් ඇති සීල ප්‍රඥාව දෙකෙන් ආඩ්‍ය වෙච්ච කෙනෙක් ගැන හිතන්නේ කියලා කියනවා. ඒකේනා සමාහිතෝ ඥාන රතෝ සතිමා. ඒකේනා දන්නවා ධමෙක් සීලවන්ත නම් ඒ කෙනෙක් ප්‍රඥාවන්ත නම් කියන්නේ තමන්ගේ දැක්ම බාධා වෙලා නැත්තම්, ඇහි සුද නැත්තම්, අවු කණ්ණාඩි දාගෙන නැත්තම් එයාට පේනවනම් භාවිත මනසක් ඇති කෙනා ඒ ජායති. එයා එක්ක කෙලෙස් තවන වැඩේ දිගටම කරගෙන යනවා. එහෙම නැත්නම් ධානයකට සමවදින වැඩේ.
ඒ කියන්නේ ප්‍රතිපක්ෂ ධර්ම නීවරණ ධර්ම දුරු කිරීමේ කටයුත්තේ තාමත් යෙදෙනවා. අපි හිතන්නේ නම් එහෙම සීලවන්ත ප්‍රඥාවන්ත භාවිත ඇති කෙනෙකුට ආය නැති කරන්න සීලයක් මේ කෙලෙස් නැහැනේ. ඉතින් මොනවද දවන්නේ? එහෙම කෙනා ඇයි ආයේ මේ අරියත් ඵල සමාපත්තියට සමවදින්නේ? සමවදින්න දෙයක් නැහැනේ. එහෙම එකක් නැහැ. රහත් උනත් එයා සමවදිනවා. රහත් උනත් විපස්සනා වඩනවා. ඉතින් ඕක හරි අමාරුයි. අපි බලාපොරොත්තු වෙන්නේ විභාගය වුණාට පස්සේ පොත් ටික ඇඳ යට විසිකොල්ල දාලා විනෝද වෙන්නේ නෙවෙයි විභාගය ඉවරනේ. ආයෙ මොකටද පොත් පාඩම් කරන්නේ? මේක එහෙම එකක් නැහැ. ඉතින් ඒක නිසා බුදුරජාණන් සඳහන් කරනවා යෝ සීලවා සති පඤ්ඤාවතෝ භාවිතත්තා. ඒ භාවිත හිත ඇති සීලවන්ත ප්‍රඥාවන්ත කෙනත් සමාහිතෝ ජහන රතෝ. ඒ පිස්සු පිහට්ටොත් එක්ක ඉන්නේ නැහැ. ඒ වගේම ධ්‍යාන රතියක් තියෙන බව නිකන් ලෝකෙට පෙන්නගෙන ඉන්නවා. හැබැයි මේ මම ශූන්‍යාගාරයේ අභිරමණය කරනවා කියලාවත් කියන්නෙත් නැහැ. ඒකත් උත්තරීමනස ධර්ම හෙලිකිරීමකට වැටෙනවා. මම අභිරමණය කරනවා. කරන එක පෙන්නනවා. හැබැයි කියන්නේ කියනවනේ මේලා බණ කිය ඉන්න ඕනේ නැහැ නේ. අපි කියලා භාවනා කරන්න එපායි. දැන් මේ බණ කියනවායි කියලා කියන්නේ ඒ අර ධ්‍යාන කරන එනතම් විවේකයේ රකින්න தත්ත්වය පොඩ්ඩක් කැප කරලා තියෙනවා. බුදුන් කෙරේ කැප කරලා තියෙනවා, ධර්මයේ කෙරේ කැප කරලා තියෙනවා, සංඝයා කෙරේ කැප කරලා තියෙනවා, සීලයේ කෙරේ කැප කරලා තියෙනවා. ඒතර අපි සමාජගත ජීවිතයක් ගත කරනවා. එතකොට ලෝකයා හිතන්නේ සමාහිත හිතක් නැහැ, භාවිත වෙන්නේ නැහැ මේ වෙලාවේ කියලා කියනවා. නමුත් ධ්‍යායතෝ ඒකේනා ඒ ජීවිතය ඒ සමාජගත ජීවිතය ගත කරත් හැකි හැම වෙලාවකම තමන්ගේ හුදකලාව නැත්තම් තමන්ගේ අර කතම්බූතස්ස මේ රත්ත්‍ින් දිවා වීතිපතන්තිටි කියලා මගේ හිත උදේ ඉඳලා හැන්ද වෙනකන් මොන විදියෙ හැසිරීමක්ද එහෙම නැත්නම් මොන විදියෙ ඉරියව්වකද පවතින්නේ කියලා පොඩ්ඩක් පැත්තකට වෙනවා. ඒක කියන්නේ ඒක කියා පාණ්ඩ යන්නේ නැහැ. ඒකෙන් තමයි මේ නිහතමානීකම සමාහලාට ඒක අධිකම අපිච්චතාවය කියලාත් කියනවා. ගත කරන්නේ එහෙමයි. ඒ වුණාට මේ කාවගත් අර වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා දරුවන්ගේ වැඩ තියෙනවා පෙට්‍රෝල් ගණන් ගියයි කියලා ඒ ජාය වැඩ පිළිවෙල නතර කරන්නේ. ජාන රතෝ සතිමා. සතිමත් දන්නවා දැන් මේ වෙලාවේ මම අප්‍රමාදයි මේ වෙලාවේ ප්‍රමාදයි. ඒ අප්‍රමාද වෙලාව කාලේන කාලං එයා දැන ගන්නවා. දැන් නම් මේ වෙලාව නම් මගේ වැඩ ටික මං පැවිද්දට ගැලපෙන තපසට ගැලපෙන භ්‍රමචරිට ගැලපෙන්නේ මේ වෙලාවේ නම් ගත කරා. දැන් ඊට පස්සේ මම දැන් යන්න දන්නේ මේ වැඩේට එතෙන් දිනම් ඉතින් කක්ක ගොඩයි. ඊට පස්සේ ඉන්නේ බබාලත් එක්ක ඒකත් දන්නවා. ඒ නිසා එයා ඒක ගැන තැවෙන්නේ නැහැ මම මේ වෙලාවේ පමාදයි කියලා. එයා දන්නේ පමාද වෙලාවේ තමයි සමාජ ධර්මිෂ්ඨ වෙන්නේ. පමාද වෙලාවේ තමයි අපි මේ ලෝකයේත් එක්කයි හොඳයි පවත්තන්නේ. ඒක නැතුව බෑ. ඒක නැතුව ඉන්න කෙනාට තමයි පසේ පුත්‍රජාන වංශය කියන්නේ. උන්වහන්සේ ඉසිකිලි පබ්බතේට ගියා. ධ්‍යානෙන් ගත කරා. එයා මේ එළියට බැසරපදේ කවුරුත් දන්නේ නැහැ. පැවිද්දෙක් කියලා නම් දන්නව ඇති. ඒක නෙපින්න වාතේ දෙන්නේ. ඒක බණ කියන්නේ නැහැ. අම්මා සම්බුදුරජාණන් වහන්සේම නැහැ. මම මේ කියන්න හදින්නේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නෙවෙයි. සමාජ ජීවිතය ගත කරන ගමන් බණ භාවනා කරන කෙනෙක් දක්ෂ නම් යා කවදාවත් කියන්නේ නැහැ මම මේ උත්කෘෂ්ඨ සීලයක් රකිනවා මම මේ උත්කෘෂ්ඨ භාවනාවක් කරනවා මම විවේකයට හරි කැමැති මම නිතරම මගේ හිත ගැන බල ඉන්නේ තොට මොන වුණත් හෙන්න ගෙවුවත් මට කමක් නැහැ කියන එක කියන්නේ අනේ කොහොමද අප්පා ඇයි අප්පා හොඳයිද අප්පා කියලා නිකන් ඇලි ගලි වාසයට පෙන්නගෙන ගත කරනවා නමුත් සතිමා ඉතින් මේට දේවපුත්ත සංයුත්තේ සූත්‍ර දෙකට ඉස්සරලා ඒ දේවතාව සඳහන් කරනකොට සාකච්ඡාවේදී මත වෙනවා කාලේන කාලං නැත්නම් කාලේන අප්‍රමාදේන අප්‍රමාද ධර්ම රකින්නේ කලාතුරකින් අපි කාලය අනුරූපව ඒක නැතුණයි කියලා ප්‍රස්තාත්තාප වෙන්නේ නැහැ දැන් පමාදයි කියලා දන්නවා දැන් අප්‍රමාදයි කියලා දන්නවා ඉතින් මේක හරිය වටිනවා ඊටාම කාර්යබහුල ජීවිත ගත කරන মালටි ටාස්කින් කරන මිනිස්සෙකුට අපිට බුදුරජාණන් වහන්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ අප්‍රමාදයෙන් ගත කරන්න ගිහිල්ලා කුරුසෙට තියලා එන ගහලා පෙට්ටියක දාලා වහලා කුල්ලෙන් වහලා මුල්ලෙන් තියලා තියන්න ඕන කමක් නැහැ. අපි මේ වෙලාවේ අප්‍රමාදේ නැහැ. මේ වෙලාවේ අප්‍රමාදේ තියෙනවා. ඉතින් ඒකට කියන්න පුළුවන් සතිය කියලා. ඒ සතිය අපි ගිහි ගේද ඉන්නේ නැද්ද කියන එක දාන්නවා.
ඉඳගෙනද ඉන්නේ ඇවිදින්නද කියන එක දාන්නවා. ඇවිදින හිටියට ඇවිදින ඉරියව්වේ නෙවෙයි කියලාත් දාන්නවා. හිටගෙන හිටියට මම හිටගෙන හිටියට වෙන දෙයක් කරන්න කියලාත් දාන්නවා. මං ඉඳගත්තේ ආනාපානේ වඩන්න දැන් ආනාපානේ නෙවෙයි කියලාත් දාන්නවා. ඒ කියන්නේ අප්‍රමාදයේ දන්නවා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දන්නවා අවශ්‍ය වෙලාවට මට අප්‍රමාදයට එන්න පුළුවන්. ඒ නිසා ජාන රතෝ සතිමා. දැන් මේ අඳින්නේ චිත්‍රය රහතන් වහන්සේ නමක් මේ ලෝකේ හැසිරෙනකොට මොනම තාලින්වත් කාටවත් අල්ලන්න බෑ. හැබැයි තව රහතන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ඈතින් එනකොටම දන්නවා මේ මනුස්සයා මේමයි කියන්නේ. ඒ ඩෙන්ටිටි කාඩ් එක බලලවත්, ඇඩ්‍රස් කාඩ් එක බලලවත්, කුත්තු කරලා ඇනලා හාල් මිටියක් බලනවා වගේ බලලවත් නෙවෙයි. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ අර ඉරියනේ තියෙනවා. ඒ ඉරියව් පැවැත්ම තියෙනවා. එතකොට කේල් ගහ ගන්නද මෙයා එන්න හදන්නේ, පොල් ගහ ගන්න දෙන්න හදන්නේ කියලා එයාට තේරෙනවා. නමුත් එයා හැසිරීම සාමාන්‍ය මිනිස්සු මුලහා කරන සුළුයි. සාමාන්‍ය මිනිස්සුන්ට පෙන්වන්නේ නැහැ. ඉතින් ඒක අද ලංකාවේ තියෙන බුද්ධ ආගමේ විශාල ප්‍රශ්නයක්. ගිහියෝ සමහරක් මෙයා රහතන් වහන්සේලා කියලා කියාගෙන යනවා. ඒකල මෙයා රහතන් නැහැ කියලා කියනවා. තව සමහරක් මම රහත් කියලා කියාගෙන ඉන්නවා. තව සමහරක් රහත් වෙලා වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. තව සමහරක් රහත් වෙලා වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් කියන්නේම නැහැ. කියල්ලෙලල්ල. ඔය ඉන්නවා තමයි සාමාන්‍ය විදිහට රෝටු ටිකක් ගාගෙන, මඩ ටිකක් ගාගෙන ජීවත් වෙන ඉතින් දකින්න මනුස්සයා මූණට කෙල ගහලා යනවා දෙකකින් විතරක් මේ මනුස්සයා මේ කරන වැඩේ කියලාම ඒ කෙල ගැහිමින් පවා අපාගාමි වෙන්න පුළුවන්. ආනන්තරීය අකුසල කර්මයක් වගේ තමයි ඒ ආර්ය උපවාදී. ඒක නිසා ඒ කලවම් ලෝකෙට කලවෙන්ම තමයි උත්තර දෙන්න ඕනේ. කලවම් ලෝකෙට මේ ආශිර්වාද කරගෙන දෙවුර වහගෙන භෝගහක් මුලට වෙලා ටිකටම ගත කරනවයි කියන එක කරන්න බෑ. ඔය බුදු පිළිමයක් හදලා gadol වලින් හදලා තිබ්බොත් නම් ඉඳී. මිනිස්සෙක් කොහොම කරන්නේ? පැය 24ම මෙහෙම ඉරියව්ව කාර්යයක් එක්කන්ද අපි පුංචි කාලේ කතරම දෙයියෝ විශ්‍රාම ගන්න වෙලාව. මොනරා ගිහිල්ලත් කෑම හොයන්න ගිහිල්ලත් හතරම දෙයියෝ 10ම 12ක්ද කොයිදනේ 12 7 දාගෙන ගහක් මුලට වෙලා බුදි. ණයා ගිහිල්ලා වෙන කොයිද? කතරම දෙයියෝ වැවක් ගාව විවේක ගන්න. ඇයි යකෝ මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මෙහෙම කරන මේ දේවාලට වෙලා ඉන්න ගියාම මල කෙලියක් නෙමෙයි කණ්ඩල්ලා බොල්ලල්ලා මොනවත් කරගන්න බෑ. ඉතින් එහෙම චිත්තයක් තමයි අපිට පුංචි කාලේ ඇඳලා දීලා තිබ්බේ රහතන් වහන්සේ නම් මේමයි. බුදුහාමුදුරුවෝ නම් ඔන්න බලපන් gadol පිළිමෙතියා. ඉතින් අම්මා ගිහිල්ලා බඳිනකොට මට හොඳට දැනෙනවා අම්මගේ නහයට හොටු ඇවිල්ලා මාගේ මේ බුදුන්ට පූජා වේවා මාගේ මේ මල් ටික බුදුන්ට බොහෝමත්ම සද්දාවෙන් ආයේ දෙකක් නැහැ. ඒකට හරි වෙන්ද ඔළුව උස්සගෙන කතා කරනවා වගේ ඉන්නේ ඔළුව පාත් කරලා කතා කරන ඉතින් මම කන් ළඟට ගිහිල්ලා අම්මා ළඟ අහගෙන ඉන්නවා මේ නැමිලා ගාතා කියනකොට කටහඬ වෙනස්. ඔළුව පාත් වෙලානේ. ඉතින් මම ගිහිල්ලා බලනකොට මේ බුදුහාමරගේ ඇඟේ මේ අඳුරෙක් වහලා. පුලිපේ හදපු ගමන් තාම මේ දොරණ තෙල් සුවඳ ගිහිල්ලවත් නැහැ. මම අම්මට කතා කරලා කිව්වා මේ බුදුහාමරගේ ඇඟේ මඳුරෙක් වහලයි කියලා. මන්ට මේ ඒ කියන්නේ මල්ලාසනේ තරංගවත් උස නැහැ. අම්මගේ වාඩි වෙලා හිටපන් කියලා කිව්වා බුදුහාමරට පණ තිබ්බත් මඳුරෝ එලවන්නේ නැහැ කියලා. මල්ල කෙලියයි. දැන් මේ බුදුහාමර ළඟට ගිය අම්මත් එක්ක ගිය මට බුදුහාමරගේ ඇඟේ මඳුරෙක් වහලා ඉනකොට කුයි ගානවා. අම්මට කිව්වට පස්සේ අම්මා කියනවා උඹේ වැඩක් බලාගනින් ඔය gadol පිළිමේ මඳුරෙක් වැවුවා තියා බුදුහාමරගේ ඇඟේ මඳුරෙක් වැවුවත් ගණන් ගන්න නැහැ කියලා. මට හිතුණා අම්මා අමු මෝඩියක් වෙන්න ඇති කියලා. දැන් මට රිදෙනවා නම් බුදුහාමරගේ ඇඟේ මඳුරෙක් වහලා ඉන්නකොට අම්මට රිදෙන්නේ නැත්නම් අම්මගේ මෝඩකමනේ. අම්මා කියන්නේ ඇත්ත තමයි. උඹට මේ අනුන්ගෙන්ගේ වහලා ඉන්න මధుරයක්වත් බලන්න බෑ. බුදුහාමරෝ ඔය නිරෝධ සමාපත්තියට සමවැදිච්චාම වටේට ගිනි දාලා ගිනි බින්දත් මොකුත් වෙන්නේ නැහැ. ගණන් ගන්නෑ. මහසීසයිඩෝ ස්වාමීන් වහන්සේ කියනවා මේ ධානය වඩනකොට රුධිර ධාතුව ඇතුළට යනවා. ලේ ඇතුළට ගියාම මධ්‍ය සුසුම්නා විතරයි වැඩ කරන්නේ. එතකොට හැමේ ලේ නැහැ. මధుරය ඇවිල්ලා තට්ටු කරලා බැලුවට ලේ විදින්නේ නැහැ. තරහ ගියොත් ලේ එනවා. එනිසා මధుරව කරන ඔලුවට රවුමක් ගහලා කේන්ති ගස්සනවා. කේන්ති ගස්සපු ගමන් අපේ ඇඟට ටක් ගාලා ලේ එනවා. ඌ අර යටි පහත් තැනකට ගිහලා එමීට ලේ ටික බීලා යනවා. මොකද අපි කේන්ති අරගෙන තියෙන්නේ. කේන්ති ගන්න නැතුව හිටියොත් අම්මා කියපු දෙයක්යි. බුදුජානසිට ඌව තේරෙන්නේ නැහැ. අනිත් එක අර බාඩි වෙලා ඉනකොට මధుරව වහන වගේ දැනෙනවනේ. කූඩල්ලෝ යනවා වගේ දැනෙනවනේ. මේ
හිරි වැටෙන්න වගේ දැනෙනවනේ, පිටුරු කොටක දැඟලු වගේ දැනෙනවනේ. ඉතින් එහෙම එකක් වෙන්න ඇති කියලා ඉන්නවා. ඇත්තටම මధుරේ කනවා වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි ඇඳලා තියෙන චිත්‍රයත් රහතන් වහන්සේත් එහෙම ගල් පිළිමයක් වගේ ඉන්න ඕනේ. එහෙම නැත්නම් අර ඉඳ ගන්නකොට තිබ්බ අර සමබර භාවය, කොන්ද කෙලින් තියා ඉන්න ගතිය, බෙල්ල නැමෙන්නේ නැති ගතිය දිගටම තියෙන්න ඕනේ කියලා තමයි අපි සාමූහික භාවනාදී අපිත් අදින් බලපානවා අපිට. ඒ නිසා උඟ දෙනෙක් එන්නේ නැහැ සාමූහික භාවනාවට. ඒ භාවනා නොකරන නිසා නෙවෙයි. ඒ භාවනාදී ඉරියව්ව මාරු වෙනවා, ඒගොල්ලන්ට දරන්න බෑ. නමුත් මෙතන සරුවච්චන්හන්සේත් ඇඳලා පෙන්නන්නේ ඒ වගේ දර්ශීය චරිතයක්. සීලවතෝ, පඤ්ඤාවතෝ, සමාහිත චිත්තෝ. සීල සමාධි ප්‍රඥා තියෙනවා. එයා සමාධියටත් සමාදිනවා, ඥාන රතෝ සතිබා. හැබැයි එතන සෑහෙන ඉඩක් තියෙනවා. පරියංකයේ ඇතුළතත් මේ වගේ ඉරියව්වේ වෙනස්කම් වෙන්න පුළුවන්. පරියංකයේ ඇතුළතත් මේ වගේ අරමුණු වල වෙනස්කම් වෙන්න පුළුවන්. පරියංකයේ ඇතුළතත් ඒ අප්‍රමාදේ ප්‍රමාදේ තියෙන්න පුළුවන්. ප්‍රමාදේ සතිය මේ පරියංකයේ ඇතුළතත් මම සතිමත් නැහැ කියලා දැනීම තියෙන්න පුළුවන්. එතෙන්දයි මම මේ ගෙනියන්න හදන කතාව. දැන් මෙතන ඇඳලා පෙන්නන්නේ හරියටම මේ එල්ලෙටම එල්ල වෙච්ච එහෙම නැත්නම් අරියත්ත බල සමාධියට සමවැදිච්ච රහතන් වහන්සේ නමක් සහ මේ ඒ සඳහා භාවිත වෙන භාවනා කරන සාමාන්‍ය පුරුෂජන කෙනෙකුගෙත් මේ தত্ত্ব දෙක අතර සමානකම් ටිකක් තියෙනවා. සමහර මේ අද භාවනාවට පෙළඹිච්ච කෙනෙකුට පවා චිත්තක්ෂණ තියෙනවා මధుරක්‍යාවට තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මොකද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. එයාගේ හිත තියෙන්නේ අරමුණේ හිත පවත්තන්න, ඉරියව්ව පවත්තන්න. එතකොට සමහර දේවල් නොදෙනී යනවා. අනේ නොදෙනී යන දේවල් එයා දන්නේ නැහැ. දැනගත්තත් ද්වේෂයෙන් දකින්නේ. නමුත් ඒක වළක්වන්න බෑ. රහතන් වහන්සේට වළක්වන්නත් බෑ. පෘථග්ජනයට වළක්වන්නත් බෑ. ඉතින් ඒක මෙතනදී කියවෙන්නේ නැහැ. ඒ කියවෙන්නේ නැති නිසා මේ වැනි ගාතාවක් අපිට හිතන මේ අංග සම්පූර්ණ කේවල පරිපූර්ණ රහතන් වහන්සේගේ චිත්තයක් අඳිනවා. අපි ඇවිල්ලා නරපණුව, අපි පව් කරලා තියෙනවා, අපි සතුම් මරලා තියෙනවා, අපි හොරකම් කරනවා. අම්මෝ මේ ආත්මෙ නම් බෑ. අපිට මේ බුද්ධ ශාසනෙත් බෑ. අපිට ඉතින් මෛත්‍රී බුද්ධ ශාසනයේ අලුතෙන්ම වාහනයක් අරගෙන තමයි මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. මේ කාර් එකට මේකට කොච්චර කාර් ටයර් දැම්මත්, කොච්චර රිපෙයාර් කරත් මේ කාර් එක නම් මගේ හිතින්ද ඉඩ තියෙනවා කියලා තමයි හැම කෙනාම අව탁සිරු කරගෙන ඉන්නේ. අන්න ඒක තමයි මේ දේවතාවට කඩන්න ඕනේ. දේවතාව කියනවා උඹලා ගාවත් චිත්තක්ෂණ වශයෙන් ඔය කියන විදිහට සීල සමාධි ප්‍රඥා පූර්ණයටපත් වෙන අවස්ථාවල් තියෙනවා. ඒකට කෙල ගහනවා. ඒක liverලා වැරදිච්ච දේවල් සමාදන් වෙනවා. ඒක තමයි පෘථග්ජන කියලා කියන්නේ. පෘ탁. නමුත් මට හම්බෙච්ච මගේ පින්වන්ත ආචාර්යවරු මට එදා ඉඳලම කිව්වේ ඔය කොයි පව්කාරය ඇතුළත රහතන් වහන්සේ නම ජීවත් වෙනවා. ඒ මනුස්සයයි රහතන් වහන්සේ ගැන දැනගෙන ජීවත් වෙනවා නම් අධිකරණයේ මොන තීන්දුවක් දුන්නත් මොර හිතගෙදරක දැම්මත් ඒ මනුස්සයා ඉන්නේ හැකි සංඥාවේ. මට බුද්ධ ශාසනයක් ලැබුණා. මට manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබුණා. මට අවශ්‍ය නැ හිරගෙදරකටත් මට ක්ෂණ සම්පත්තිය ලබන්න පුළුවන්. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්නත් පුළුවන්. සද්ධර්මයක් දෙනවා. මට ඕන නම් පැවිද්දෙක් වෙන්නත් පුළුවන්. ඒ ඉසබාල දුමුරු පාට සිවුරක් අඳගෙන නෙවෙයි. සංසාරයෙන් ගැලවෙන්න කටයුතු කරනවා. ඉතින් එවැනි කෙනෙක් මේ චරිතය තුල ගෙවෙමින් පවතිනවා. රහතන් වහන්සේ ගුණ වැඩෙමින් පවතිනවා. අලුත්ම භාවනාවට ඉස්සලාම් පෙළඹෙන අනේනන් ස්වාමීන් වහන්සේ මන්නම් කවදාවත් භාවනා කළා නැහැ. මේ තමයි මගේ පළවෙනි කර්මස්ථාන වාර්තාව කියන කට්ටිය තුල තියෙන රහතන් වහන්සේ පුංචක් ඉන්නවා. පෘථග්ජන කට්ටිය ගොඩක් තියෙනවා. ඉතින් ඒකේ ඉර පායනකොට හඳ බහින්නා වගේ, හඳ පායනකොට ඉර නැති වෙන්නා වගේ මේ දෙක අතර මේ ගලණය තේරුම් කරලා දෙන්න බැරිකම තමයි ඒකට තමයි බුද්ධ ආගම කියන්නේ. බුද්ධ ආගමේ තියෙන එහෙම කට්ටිය වෙනමම ඉන්නොත් ඕ කාලකන්‍යා. ඒකට කවදාකවත් නිවන් දකින්න බෑ කියලා මේ ශාප කරන දෙයක්. ඒ ශාප කරන්නේ උන්ට ශාප වැදිලා තියෙනවා. මම අවුරුදු 40ක් ඇසුරු කරලා තියෙනවා. නෑ ඔබ තුලත් ඔය කොච්චර ජඩකම් කරත් රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. පබස්සර හිත තියෙනවා. ඒක බල්ල කතා කරපන්. අනික් කෙනාගෙත් ඒක බල්ල කටයුතු. ඌ ජඩේක් වෙන්න ඇති. ඌ හොරෙක් වෙන්න ඇති. ප්‍රශ්නයක් නෑ. ඌගේ හොරකම ඌ තියාගනි. මම ආශ්‍රය කරනවා ඒ මනුස්සයත් මේ අවබෝධ කරපු කෙනෙක් වගේ. ඉතින් ඒක මේ ගාතාවේ ඒ මදහත් කාරකේ නෑ. ඉතින් මම කරන්න හදන්නේ මගේ ජීවිතයෙන් සපේලා කියන්නයි හදන්නේ. ඒක හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. තමාරෙකට ඒක දිරවන්න නැති වෙන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා මෙතන ඉන්නේ දිරව ගන්න වෙයි කියලා හිතන කට්ටිය. කිව්වාම ඉතින් කොහොම හරි ආන්න වෙනවා. දැන් මේ ආමතුරුනේ හැමදාම බණ කියන්නේ වෙන කවුරු කියන්නේ නැහැ නේ. දැන් අදාළ අලුත් පුටුවකුත් අහලා දුන්නා මට.
බණ කියන්නේ. ඉතින් ඒකටත් පිංසුදු වේවා. ඉතින් මේ කට්ටියට වෙන ගැළවුමක් නැහැ දැන්. මේ ආමසු කේන්දේ කොහොම හරි ඉන්න වෙනවා. ඒ වෙලාව විතරයි මට යකට තරත්වෙච්ච වෙලාව විතරයි මට තලන්න පුළුවන්. මම අනික් කට්ටියට තලන්න යන්නෙත් නැහැ. හැබැයි මේ ඉන්නකොට අනිවාර්යෙන් බණ කියනවා. ඒක මගේ යුතුයකමක්. මොකද මම givisගෙන තියෙන්නේ මේ නේවාසිකයන්ට මේ කරන අනුග්‍රහය හිටියොත් නම් කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා ඒකෙනත් අර කියන විදිහට සමාහිත හිතකින් ඥානරතෝ ඒ වගේම සමාහිතෝ ඥානරතෝ සතිම. මම හිතනවා ඒකට අපිට සමාදම් වෙන්න පුළුවන් කියලා. අපිට සමාහිත හිතක් නැත්තම් සමාහිත හිතක් අගය කරනවා. ධ්‍යාන රතියක් අපිට නැති වුණාට ධ්‍යාන රතිය කරන අයට අගය කරනවා. අපිත් දවසේ විනාඩියක් හරි දෙකක් හරි පුළුවන් තරම් කෙලස් තැවීමට හෝ අරමුණට බහැලා අර්පණා සමාධියකට යෑම හෝ අපිත් කරනවා. අපිට සතිය තියෙනවා. කොච්චර වෙලා අපි ඒක අනුමත කරනවද සාදු කියනවද අනුමෝදන් වෙනවද කියන එක වෙනම කතාවක්. නමුත් අපි මේ ජීවිත පරිත්‍යාගය කරලා තියෙන්නේ මේකනේ. අපි මෙතෙන් ආවේ මේ ලකුණු ගන්නවක්වත් ලෝකෙන් පැනලා යන්නවක්වත් එහෙම නැත්නම් සාදු කියව ගන්නවත් නෙවෙයිනේ. ඒ නිසා මේ තුල මේ බණ කියන බණහන අප තුල තියෙන රහතන් වහන්සේගේ නැත්නම් භූරිපඤ්ඤ වූ ਸਰවඥාන්සේගේ ගුණ යම් ප්‍රමාණයක් තියෙනවා කියන එක දන්නේ දේවතාව ප්‍රශ්න අහන්න හේතුව. බුදුජාන් වහන්සේ දේශනා කරපු එකේ ත්‍රිපිටක පරිවර්තනයේ තියෙන්නේ එහෙම එකක් නෙවෙයි. උප්පත්තියම රහතන් වහන්සේ කෙනෙක්ගේ ගුණ. මේ පරිවර්තනය කරන මයි ළඟත් ඒක නැහැ. මේ බණහන උඹත් ළඟත් නැහැ. තටමැව්වට වැඩක් නැහැ කියන එක තමයි බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේ තියෙන්නේ. නොකිය කියනවා තෝ සාප ලැබපු එකෙක්. තොට කොච්චර මේ පොත කියවත් නිවන් දකින්න බෑ කියලා. ඉතින් ඒකට පොඩි විකල්පයක් ආවා බටහිර ලෝකේ කට්ටිය. ඒකේ වචනාර්ථය පැහැදිලි කරන්න පටන් ගත්තා. පැහැදිලි කරලා කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවා නිවන් දකින්න පුළුවන්. මේ ජීවිතේම පුළුවන්. ඒකට ওই ත්‍රිපිටක පරිවර්තනේ බෑ. ඒකේ තියෙන්නෙම සමතේට දාලා ඔක්කොම සමතේට දාලා දැන් කරන්න බෑ කියලා. ඉතින් ඔය ඉංග්‍රීසි සාකච්ඡාවේදී අපි විවිධ කට්ටියගේ විවිධ අර්ථකථන දෙනවා. විශේෂයෙන්ම සුත්ත නිපාතේ ගත්තාම අඩු ගානේ පරිවර්තන 6ක් තියෙනවා. ඉංග්‍රීසියට දාපේක තියෙනවා. සංස්කෘතයට දාපේක තියෙනවා. සිංහලයක තියෙනවා. ඉංග්‍රීසියකත් පරිවර්තන 6-7ක් තියෙනවා. ඒ හැම කෙනාම පොතක් ගේනවා. ගෙනල්ලා කියනවා මේ සමාහිතෝ කියන එක අදහස් කරන්නේ සිංහලෙන් මේකයි ඉංග්‍රීසියෙන් මේකයි විපස්සනායේ මේකයි සමථ මේකයි ඔබ හංස මොකද කියන්නේ ඒක මාත් එකක් කියනවා 6ක් 7ක් අදහස් තියෙනවා සමාහිත කියන එකට ඥාන රතෝ කිව්වහම බුරුම අදහස තියෙනවා අටු අදහස තියෙනවා ත්‍රිපිටකයේ තියෙන ඥාන රත කියන වචනේ තියෙනවා මොකද්ද මේකෙන් කියන්නේ සතිමා කියන එකට මම හිතන්නේ අපි විතර ලෝකේ කවුරුවක්වත් එච්චර වෙලාව දීලා කැප කරලා කෙරුවයි කියලා. ඉතින් අපි කියන්න ඕනේ අපිට තේරෙන සතිය කියන්නේ මේකයි. මට හම්බෙච්ච අලුත්ම වචනේ තමයි කාලේන අප්‍රමාදේන. කාලෙන් කාලයට අපි අප්‍රමාද වෙනවා. අපි බැඳිලා නැහැ. අපි ආසයි හැම වෙලාවෙම අප්‍රමාද වෙන්න කරන්න බෑ. අපි මනුස්ස ලෝකේ මේ සලායතන දුක තියෙනවානේ. සලායතන දුකට ඉඩ තියලා පුළුවන් වෙලා අප්‍රමාද වෙනවා. ඒකේ වර්ධනයක් බලපෑ ඒකට බුහුරී කියලා කියනවා. ඒකට භාවනාව කියලා කියනවා. ඉතින් ඒක නිසා එවැනි දර්ශීය කෙනෙක්ගේ ස්වරූපේ ਸਰවඥාන්සේක සබ්බස්ස සෝකෝ විගතා පහේනා. එයා සියලු ශෝකයන් විගතයි දුරු කරලා ප්‍රහීනයි. ඒ කියන්නේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියන තාලෙට නම් මේ අරිහත් බල සමාධියට සමවැදිලා ඉන්න වෙලාවට ඒ සියලුම කෙලෙස් අයින් වෙලා තියෙනවා ප්‍රහීනයි. නමුත් ආයත් ඒ රහතන් වහන්සේ මේ ඉන්ද්‍රිය බද්ධ ජීවිතයක් ගත කරනවා. පින්ඩපාතේ වඩින වෙලාව, අනුමෝදනාවක් කරන වෙලාව, ඥාති සංග්‍රහයක් කරන වෙලාව. එතකොට යා මේ ඉඳුරන්ඩ ගැලපෙන විදිහට මේ බබාලගේ සෙල්ලම්ගේකට ගිය අම්මලා තාත්තලා වගේ බබාගේ භාෂාවෙන් කතා කරලා ඉන්නවා. පොල් කට්ටට මුට්ටිය කියලා කියනවා. වැලි වලට බත් කියලා කියනවා. ඒ ව්‍යංජන කියලා කියනවා. මොන හරි කරලා දාපුවා. මේකට සෙල්ලම්ගේකට ගේ කියනවා. ඒ වගේ ළමා ක්‍රීඩාවකට බහින වෙලාවකුත් තියෙනවා. එහෙම නොවුනනම් ඔය සූත්‍ර 15000 කෙලියට එන්නේ නැහැ. රාතනන්සලා ඔක්කොම ධාර මණ්ඩිය ගොතාගෙන පැත්තකටලා අරියත්ත බල සමාධියේ හිටියානම් සංගායනාවක් කරෙන්නේ නැහැ. ත්‍රිපිටකේ කටපාඩම් කිරීමක් වෙන්නේ නැහැ. ඒ කෙරුවේ අපි වාගේ පස්චිම ජනතාවට විනය ජනතාවට කරුණු කියලා දෙයි. ඒක කියන්නේ නිකන් උපමා රූපක අලංකාර මාර්ගය. එතකොට ඒක ඉන්ද්‍රිය බද්ධයි. නමුත් මේ කියන
අරියත් බල සමාධිය කෙලෙස් සම්පූර්ණයෙන් ප්‍රහීන කරපු වෙලාව. විගත කෙලෙස් කියන එක sannivedanayak නැහැ. මම දැන් මෙතන විතරයි. ඒකේ සාසනයක් නැහැ. ඒකේ සංඝයා නැහැ. මම විතරයි. මමත් නැති කරගෙන. ඉතින් අන්නේ කේවල පරිසුද්ධ tattwayat පෘථග්ජනෙක් භාවනා කරනකොට Taman තුල මේ සීල සමාධි ප්‍රඥා වැඩෙනවා කියනකොට තියෙන tattwayat භාවනා කරාට එහෙම සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ නැති නිකන් පදපරම කෙනාගේ tattwය එක බණකදී ඔක්කොම විස්තර කරන්න බෑ. අපිට කියන්න පුළුවන් පදපරමයට ගැලපෙන්න බණ කිව්වොත් ඒක සීක පුද්ගලයාට ගැලපෙන්නේ නැහැ. අසීක පුද්ගලයාට ගැලපෙන්නේ. හැබැයි ධර්මයේ එහෙම පංගුපේරුවක් නැහැ. ධර්මයේ තියෙන එකම තමයි. පදපරමය තේරුම් ගන්න එක විදියකට, සීක පුද්ගලයා තේරුම් ගන්න තව විදියකට, අසීක පුද්ගලයා තේරුම් ගන්න තව විදියකට. ඉතින් අර සමහර විට කිසිම භාවනා නොකරන මුස්ලිම් මිනිස්සුෙකුට ওই තුනටම එන විදියට කතා කරන්න පුළුවන්. අද එහෙම කතා තියෙනවා. මේ මිනිස්සු දෙනවා පුදුමාකාර කතාවක් බෞද්ධයන්ට දාඩිය දාන්න. එයා පුතග්ජනේලත් කතා කරනවා, මුස්ලිම් මිනිස්සුත් කතා කරනවා, බණ්ඩ පෙළඹිච්ච නැති බෞද්ධයරත් කතා කරනවා. භාවනා කරගෙන යන එකනටත් තියෙනවා. යකෝ මේ මිනිස්සයා කියලා තියෙන දේවල් බලනකොට නිකන් හරියට භාවනා කරලා වගේනේ. ඒ වගේම භාවනා කරපු කෙනාගේ විස්තරත් කියනවා. ඔය සූරංගම සූත්‍රයේ අවසානයේ සඳහන් වෙන විදර්ශනා උපක්ලේශ ටික බලනකොට අපේ පොතේ තියෙන 10යි කි 50ක් තියෙනවා. බලනකොට පැහැදිලිවම තේරෙනවා මේක අතගාලා කියන්නේ කියලා. ඉතින් මං ගිහිල්ලා බික්කු බෝධිහාමුදුරණ හම්බෙලා කිව්වා සෝංශ මේක බලනකොට මේක පේනවා මේක මේ මහායාන කෙනෙක් ලියලා තියෙන්නේ. මේ ආත්මේ නිවන් දකින්න කියන පදරෙම නැතුව. බලන්න විස්තර ටික. ඔක්කොටම ගැලපෙන්නේ ලියලා තියෙනවා. ඉතින් එහෙම කට්ටිය හරි ධර්ම කතිකයි. විචිත්‍රයි. හැබැයි එයා භාවනා නොකරන වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් තමයි බුද්ධඝෝස හාමුදුරුවෝ. ඉතින් සීලොම දෙනා පුදුම විදිහට සැලකුවා බුද්ධඝෝස හාමුදුරුවෝ ජාම බේරගත්තා මම බුදු වෙන්න ඉන්න කෙනෙක් කියලා. කිසිම තැනක කියලා නැහැ මං ධානයක්වත් ලැබුවයි කියලා. මට ධම්මික හාමුදුරුවෝ පටන් ගන්නකොට ගම මේ පොත කියවපන් කියවලා තියෙන්නේ මෙන්න මෙහෙම කියන කෙනෙක්. මේක තමයි මුළු තේරවාදෙම අදහන්නේ. ඒ තේරවාද රාමෝ කියන්නේ විසුද්ධි මාර්ගය තමයි. ඉතින් ඒකේ වුණත් ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. මං ඉස්සර සාකල්ලිම විරුද්ධ වුණා කටුකුරුන්ද ස්වාමීන් එක්ක. මට පස්සේ තේරෙනවා කටුකුරුන්ද ස්වාමීන්ගේත් ඒ විරුද්ධ වීම තුළ අඩුපාඩුකම් තියෙනවා. අපිට එහෙම කියන ඕන කෙනෙකුට ගැළපෙන කින්දේ ගත හැක්කක් තියෙනවා. 100%ක් නැතුණා. දේවතාව කියපු දෙයට වෙනස් වෙන්න පුළුවන්. බුදුහාමර කියන දෙයට වෙනස් වෙන්න පුළුවන්. නමුත් අටකථාචාර්ය වංශලා යම් කිසි දෙයක් දෙනවා. හැබැයි ඒගොල්ල ඉන්නේ වෙනමම මතයක. අපිත් අටකථාචාර්ය වංශලා තමයි. මොකද අපිත් භාවනා කරමින් ඉන්නේ. ඉතින් ඒක නිසා මේ භාවනා කරන කෙනා මේ විගත කිලේශ එහෙම නැත්නම් ශෝක ප්‍රහීන සබ්බස්ස ශෝකා පහිනා විගතා මෙහෙම චිත්තක්ෂණ ගානක් තියෙනවා කියන්නේ මට මෙච්චර දුර කතාව කියන්න ඕන වුණේ. ඒ චිත්තක්ෂණය භාවනාදී අපිට බොහෝ විට හම්බ වෙනවා. හරියට නිකන් මේ මුංගට කැවුම් හදනකොට පුංගට කැවුම් ගෙඩිය උඩ තලයට 4-5ක් තියලා මුංගට කැවුම් හදනවා අපි. ඒතර පුංගට කැවුම් පිපිලා එනකොට තලයට කීපයක් හැපෙනවා. ඒ තලගුලි නෙවෙයි. ඒ වගේ අපි භාවනා කරනකොට තලයට කීපයක් තියෙන්න පුළුවන්. ওই විගත මේ කිලේශ ඒ වගේම සබ්බ පාපස්ස පහීන. අන්නේ චිත්තක්ෂණයට අපි ගරු කරනවද බය වෙනවද නූල් බඳිනවද කියන එකයි මට මතු කරලා දෙන්න ඕන. ඒක පසුගිය දවස් ටිකේම අවුරුදු 2-3 බණේදිත් කියන්න උත්සාහ කරා මම. කමඨාන් සුද්ධ කරනත් කියන්න උත්සාහ කරා. මම හිතනට ප්‍රතිශතයක් තේරුම් ගන්නවා. හැබැයි සමහරු මේක තාම ආගමුල පටලවා ගත්තොත් තේරුම් ගන්න නැති වෙන්න පුළුවන්. මට ආගමුල පැටලලා තියෙනවද? නැත්නම් තේරුම් ගන්න බැරි එක්කන හරියට තේරුම් ගන්න එයාට ආගමුල පැටලලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. අපි ඒක විවුර්තව තියමු. එහෙම කෙනා කීනාසෝ අන්තිම දේහධාරී. බුදුන්සේ ආට කියනවා අන්තිම දේහධාරියයි කියලා. ඉතින් අන්තිම දේහධාරියයි කියලා කියන්නේ ඊට පස්සේ ආත්මයක් නැහැ කියන එකයි. නමුත් මම කියන්න හදන්නේ අපේ භාවනාවේ යම් චිත්තක්ෂණ වගේක් හම්බ වෙනවා රූපේ විභූතේ කියන තැනට. ශරීරයක් නැහැ කියන තැනට. ඉතින් ඒක තමයි කලා විවාද සූත්‍රයේ කතං සමේතස්ස විභෝති රූපං කියලා ප්‍රශ්නයක් අහනවා. ඒ මොකද සංඥා නිදානානි පංච සංකමේ රූපය භූත වුණාට පස්සේ තමයි සංඥා සහ මේ ප්‍රපංච ඇති වෙන්නේ. මේ රූපේ තියෙනවායි කියලා. ඉතින් අපි මේ ලෝකයක් මේ ග්‍රාම සංඥා
මනුස්ස සංඥා අතහැරලා අරඤ්‍ය සංඥාවට ඇවිල්ලා අරඤ්‍ය සංඥාව අතහැරලා කාය සංඥාවට ගිහිලා කාය සංඥාව අතහැරලා පායෝ පඨවි ආපෝ තේජෝ කියන එකකට ඇවිල්ලා ඒකත් විභූත කිරීමක් නේ අපි මේ භාවනා ජීවිතයේදී කරන්නේ. කාමයේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. කාම සංඥා රූපයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඒක තමයි රූප ධානය කියලා. ඊට පස්සේ රූපේ අරූපයෙන් ප්‍රතිස්ථාපනය කරන එක අපි කියනවා රූප සංඥාවට අඩු කරනවායි කියලා. ඒතකොට මේ රූප සංඥාව අඩු කිරීම පිළිබඳව කලහ විවාද සූත්‍රයේ ගාථා 7කින් 8කින් බස්සලා ඒ නිර්මිත බුදුරජාණන් වහන්සේ අහන්නේ අපිට අහන්න තේරෙන්නේ නැහනේ කතං සමේතස්ස විභෝති රූපං. මේ භාවනා කරන එක නා රූප වශයෙන් ඇහ කන දිව නාසය දෙසුස් කුණපේ වශයෙන් ආස්වාස වශයෙන් ප්‍රස්වාස වශයෙන් වම් පාය දකුණු පාය වශයෙන් කනකොට එනකොට යනකොට බොනකොට මේ ඔක්කොම සිද්ධ වෙන දේවල්. එහෙම නැත්නම් මේකේ ත්‍රිමාන රූපයක් මේකේ නැහැ. තියෙනවා ඇස් දෙක අරලා බැලුවොත්. ඇස් දෙක වහගත්තට පස්සේ තියෙනවා සීමාවක් නැහැ. මොකද්ද රූපයක් තියෙනවා, හොල්මනක් තියෙනවා, නැත්නම් බලාකුලක් වගේ එකක් තියෙනවා. ඒකේ සීමාව නැහැ. ඉතින් මේ සීමාව නැති වෙනකොට සමහරට හුස්ම ගන්න බැරි වෙනවා. මානසික අසහන හැදෙනවා. ඒගොල්ලන්ට මේ සයිකියාට්‍රිස්ලා හම්බෙන්න වෙනවා. ඒ කියන්නේ ලෝකේ භයානක පිස්සු සයිකියාට්‍රිස්ලා කියන්නේ. ඒගොල්ලෝ ගියාට පස්සේ ආයෙත් මම ඇති කරලා දෙනවා. ආයෙ වෙල්ඩින් කරලා දෙනවා. ඔන්න මම කැඩලා තිබුණා. ඔන්න හදලා දුන්නා. ආයෙත් ගිලමේ කඩා ගන්න තු හිටපන් කැඩුනොත් වරින්. අනිවාර්යයෙන්ම කැඩෙනවානේ. මම කියලා දෙයක් නැහැනේ. අන්න ඒ මමයා සංඥා මාර්ගයෙන් ප්‍රපංච මාර්ගයෙන් රැඳෙන්නේ රූපේ. ඉතින් ඒ නිසා රූප භාවනා තමයි ඉස්සල්ලාම සරුවචනහසේ තියලා තියෙන්නේ කායानुපස්සනා. ඉතින් මේ කායानुපස්සනා කරන කෙනාට කය නැති වෙලා යනවනම් ආනාපාන සතිය භාවනා කරන එකට ආනාපාන සතිය නැති වෙලා යනවනම් සක්මන් භාවනා කරන කෙනාට කරන කෙනෙක් නැහැ. ඔය හොල්මන ඇවිදිනා වගේ පේනවනම් දාහනේ වළඳගෙන යනකොට මේ 1 2 3 කලවම් කරලා ගහන කොන්ක්‍රීට් ගහනවා වගේ කනවා මිසක්කා මෙලෝ දෙයක් කරන බව තේරෙන්නේ නැති වෙලාවක එනවනේ. නාන වෙලාවටත් එනවනේ. යනකොට එනකොට අපිට තියෙනවා මේ වගේ අවස්ථාවක් රූපේ විභූත වෙලා. එතකොට මේ దేవතාවා නෙවෙයි මේ ප්‍රශ්නේ අහන්නේ බුදුන්ගේ අවස්ථාව අරගෙන උත්තරේ දුන්නට අතනදී නිර්මිත බුදු කෙනෙක් අහනවා කතං සමේතස්ස විභූති රූපං. ඒකට තමයි දීපුත්‍රේ තමයි ඔය concept and reality කියන පොතේයි මේ නිවනේ නිවීම දේශනාවේ එනතන් උත්තරීතර හුදකලාවේ නසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී අසඤ්ඤ නසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූන මට පොඩ්ඩක් මතක නැති වෙනවා න විභූත සංඤී. මේ සාමාන්‍ය ලෝකෙම තියෙන ගෑනු පිරිමි අම්මා තාත්තා උඩ පාත දිග හරලත් නැහැ. සාමාන්‍ය සංඥාව නෙවෙයි. න අසඤ්ඤී අපි අසඤ්ඤ සත්‍ය තත්වයට ගිහිල්ලත් නැහැ. සංඥාවක් නැත්තේත් නැහැ මම මැරෙලා නැහැ කියලා දන්නවා. මට නිින්ද කිල්ල නැති බව දන්නවා. මට ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. එහෙම නැත්නම් මේ සලායතනට අදාළ දුක තේරෙනවා. හැබැයි විසඤ්ඤ වෙලාවත් අසඤ්ඤ තත්ත්වකවත් සංඥාව නැති තත්ත්වකුත් නෙවෙයි. ඒවං සමේතස විභූති රූපං. ආන්නේ විදියට ගියාට පස්සේ Tamanට භාවනා කරන කය නොපෙනී යනවා. භාවනා කරන රූප කර්මස්ථානේ නොදෙනී යනවා. භාවනා කරන සක්මන් භාවනාව කරවන හොල්මනක් තියෙනවා මිසක කරන කෙනෙක් නැති බව තේරෙනවා. ඉතින් අන්න ඒකට මේ ඉන්න හැම සබේ හැම කෙනාම ගිහිල්ලා තියෙනවා. කිසිම කෙනෙකුට මේකේ මේ චිත්තක්ෂණ වශයෙන් නිවනක ස්වභාවය කියලා චිත්තක්ෂණ වශයෙන් සියලු ශෝක පරිදේවේ ඉක්මූප අවස්ථාවක් කියලා චිත්තක්ෂණ වශයෙන් මේක කෙලස් ප්‍රහාණය වෙච්ච අවස්ථාවක් කියලා තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ අනේ මෙච්චර ගාන හිටපු කය නැති වුණා. අම්මා තාත්තා පිළිබඳ මතක නැති වුණා. ග්‍රාම සංඥාව නැතුව ගියා. මනුස්ස සංඥාව නැතුව ගියා. ගවාස වලවා ආදි වශයෙන් අස්සයෝ අලි ඇත්තු පිළිබඳව තමන්ගේ ජීවන සංඥාව නැති වුණා. නැති වෙලා ඔක්කොම තිබිච්ච ගමන් නැහැ. මේ හුස්මත් නැති වුණානේ. සියල්ල වෙනුවෙන් අඩේට ගත්ත හුස්මත් නැති වුණා. ඉතින් එතකොට යා කියනවා දැන් මම මොකද කරන්නේ කියලා. අර මමයා නැති වෙනකොට එයා රෑ මද්දාහනේ කමට හල්ලියනවා. අනේ ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට මෙහෙම දෙයක් වුණා. අනේ මාව ගලවලා දාන්න. මට කොහොම හරි ආය ආත්මය හදලා දෙන්න. මගේ ආත්මයට ආය ඔක්සිජන් ටිකක් දෙන්න. මගේ ආත්මය ගොඩ ගන්න ග්ලූකෝස් ටිකක් දෙන්න.
මගේ ආත්මය කොට ගන්න මට કૃතිම සුවසෙන ඔබ වහන්සේ තමයි මේ වැනි විනේ කැට්ටේ. මම නැති කිරියෝ ඔබ වහන්සේ තමයි. අම්මා තාත්තා කවදාවත් මට මෙහෙම කරන්නේ නැහැ. යාළුවෝ කවදාවත් කරන්නේ නැහැ. ඒ නිසා ඒවං සමේතස්ස විභූති රූපං. ඒ සංඥාවක් නැති, අසඤ්ඤ තත්ත්වයක් නැති, විසඤ්ඤ තත්ත්වයක් නැති, සංඥාව නැත්තේත් නැති. ඒ தත්ත්වයේ අත්දැකව නැති කුඩා කිරි වුණ දරුවෙක්වත් නැත්තේ නෑ. ඒකක් අගේ කරන්න කිසිම තැනක බුද්ධ ආගමේ මේ වගේ ගාතාවල් වල මතු කර ගන්නවා මිසක් ඇත්තෙත් නෑ. ඉතින් අපි කේවල පරිපූර්ණ රහතන් වහන්සේ නමක් වෙන්න බෑ කියලා. උන්වහන්සේලාට වැඳගෙන අන්තිම මහරහතන් වහන්සේ කියලා මලියදේව මහරහතන් වහන්සේට වැඳගෙන යනවා. හැබැයි මයේ තුල චිත්තක්ෂණ වශයෙන් මෙහෙම තියෙනවයි කියන එක දන්නේ නැති වෙච්චාම ඒකට දෙන්න පුළුවන් පොඩි ඉංගියක් තමයි එහෙම වෙනකොට යාට විශාල කුකුසක් මත වෙනවා. කමඨාන් සුද්ධ කරන්න ඕනේ වෙනවා. ඒක හරිද වැරදිද කියලා තේරෙන්නේ නැහැ. සමත දෙවිපස්සනාදි කියලා තේරෙන්නේ නැහැ. මම මේක ඉන්නවද නැද්ද නැහැ. නේව සංඥා නා සංඥා වෙනවා. නේව සංඥා නා සංඥා. යට සංඥාවක් තියෙනවා ඒක සංඥාවක් බව ෂුවර් ඒකත් නැති වෙලා ඒක නැති වෙච්ච බව සංඥාව ආපුවම ආයෙ තේරෙනවා. ඉතින් මේ නේව සංඥා නා සංඥායතනෙ කියලා හුඟ දෙනෙක් විශ්වාස කරන්නේ 8 වෙනි ධ්‍යානෙ. ඒ නිසා අපිට බෑ. ඒක වෙනමම සමත භාවනා කරන අයට විතරයි ලැබෙන්නේ කියලා ඒගොල්ලෝ බුද්ධියට සින්න කරගෙන සමත භාවනාකාරයෝ. ඒ සින්න කරගත්ත කට තමයි අර්ථ කතා දීලා තියෙන්නේ. ඉතින් අර්ථ කතාවේ තියෙන විදිහට මේක සමත අවස්ථාවක්. නමුත් භාවනා කරන කෙනා දන්නවා රූප කාමයේ කාම සංඥාන් ප්‍රතිස්ථාපන වෙනකොට අපි ඒක දන්නවා නීවරණ ටික වශයෙන්. ඉතින් නීවරණ ටික හොඳයි. ඒ මොකද කාමේ නෙවෙයිනේ. කාම සංඥාව. ඊට පස්සේ කාම සංඥා නැති කරන්නේ කොහොමද කියලා අපි බුදු කෙනෙක් දැකලා ඇහුවනම් රූප භාවනා කරන්න කියනවා. ආනාපානෙ ගන්න කියනවා. වම දකුණ ගන්න කියනවා. යනකොට එනකොට කරන දේ දැන. එතකොට ඒ දැන ගැනීම හරහා අපිට කාමයක් නැහැ, කාම සංඥාවක් නැහැ. හැබැයි රූප සංඥාව තියෙනවා. අපි ඊයේ පෙරේදා ඒ ඥානන්ද ස්වාමීන්ගේ පොත කියවනකොට ඒ පොට්ටපාද සූත්‍රයේදී ඒ වෙලාවේ දරතයක් තියෙනවා තමයි කයි. ඒ වෙලාවේ දරතයක් තියෙනවා තමයි ආස්වාස් ප්‍රසවාසයේ සුවාසයක් වගේ. නමුත් මේ දරතේ නාමයෙන් ග්‍රාම සංඥාවක්, මනුස්ස සංඥාවක් නැහැ, අරණ්‍ය සංඥාවක් නැහැ, කාය සංඥාවක් නැහැ, තියෙනවා තමයි. ඒක ආනාපානීය සම්බන්ධ දරතේ. මහන්නේ මේකට දරතේ කියන්න එපා. මේකට සතිය කියපන්. මේකට මේ ප්‍රමෝදේ කියපන්. මේකට සුඛය කියපන්. මේකට පස්සද්ධිය කියපන්. ඉතින් මේක බ්‍රේන් වොෂ් එකක්ද? මේ බුදු ජානනාචේ අපේ මොලේ කරකවන්න හදනවාද කිය. ඇත්තම කරකැවිල්ලක් තමයි. ඒ බ්‍රේන් වොෂ් එකට අපි කියන්නේ මේ චිත්ත භාවනාව කිය. අපි ඒකට කියන්නේ අනුමාන ඥාන කිය. අපි ඒකට කියන්නේ ණය විපස්සනාව කිය. ඉතින් මහසීසයඩෝ හරිය පහසුරපත් වෙලා අහනවා මේ භාවනා කරන කට්ටිය චිත්ත භාවනාව අතහැරලා කරන්නද නැද්ද? නෑ චිත්ත භාවනා නැතුව අනුමාන ඥාන නැතුව විපස්සනා ඥාන මේ ණය විපස්සනාට භාවනා කරලා බෑ. ඌ අමු මැට්ටේ එක්ක කාමසුකල්ලි කාණෝගයට යනවා එක්ක අත්ති කියලා මත ආණෝගයට යනවා. භාවනාවේ හරියට ඒ වගේ රූප සංඥාව ගෙවිගෙන එනකොට එයා ඒක පිළිගන්නත් ඒවා ප්‍රතික්ෂේප කරන්නත් ඒවා. මේක භාවනාවේ ප්‍රතිඵලයක් කියලා තේරුම් ගත්තොත් හොඳටම ඇති. එතකොට ඉදුන් තලින් සලුවක සාදාලා දුවන්න හිතෙන්නේ නැහැ. දැන් මේ ජීවිතේ හම්බෙලා තියෙනවා. හැබැයි මේ ආර්යයත් බල සමාධිය නෙවෙයි. මේකෙන් කියන්නේ මාතුලත් චිත්තක්ෂණ වාසයෙන් මෙවැනි අවස්ථාවක් තියෙනවා. ඒකට අපි තදංග නිබ්බුති කියන වචනේ පරිසම්මිදා මාර්ගයෙන් ඇදලා ගත්තාම ඒ තදංග නිබ්බුතිය ඊට පස්සේ විස්කම්බන වශයෙන් පරිච්ඡින්න වශයෙන් පටිපස්සද්ධි වශයෙන් නිස්සරණ වශයෙන් පස්වාරකාකාරයකට අපි පස්සාකාරයට අපි වර්ණනා කරනවා. ඒ වෙලාවට ඒ කයට දැනෙන දේ විභූත සංඥා වෙනකොට ඒවං සමේතස්ස විභූති රූපං කියනකොට බුදුන්සේ චංකි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා කායේන චේව පරම සත්‍යං සත්‍ය කරෝති. යාට තේරෙනවා මේ චිත්තක්ෂණයමයි කයත් නිවන් දැකලා තියෙන්නේ. කය නැහැ, කයේ සීමාවක් නැහැ. හැබැයි මම මැරිලා නැති බව දන්නවා. නිින්ද කිල්ල නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. ඒක කියන්න වචනයක් නැහැ ලෝකේ. මේක නැති දෙයක් නෙමෙයි. මේක දැකලා අද කමඨාන් සුද්ධ කරන්න ගත්තොත් 10 දෙනෙක් 8 දෙනෙක් මේක ලියනවා. ඉතින් මේක විස්තර කරලා දෙන්න ගියාම කියන හාමුදුරුවෝ අමාරු වැටෙනවා. අපි එදා කෙරුවා මේ වක්කලි මහරහතන් වහන්සේ කතාව. ඉතින් අන්තිම සද්ධාවන්ත මිනිසයා. අන්තිම
භික්ෂුන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේට අන්තිමටම ගිහිල්ලා බුදුරජාණන්සේ සැකේ දුරු කරනවා. විරෙච්ච ගමම බෙල්ල තලිපිය ගන්නවා බෙල්ල කපා ගන්නවා. බුදුරජාණන්සේ ඈතට යන්නේ පහුවෙන්ද උදේ එනකොට මෙව හරහා දාලා තියෙනවා මැරිලා. ගියාට පස්සේ බුදුරජාණන්සේ පෙන්නනවා මෙන්න මේ දූෂි මාරයා හේවණල්ලක් වශයෙන් දුමාරයක් වශයෙන් හොයන මොනවද හොයන්නේ? අරයාගේ ඡය වෙච්ච විඥානේ කොහෙද පිහිටලා තියෙන්නේ කියලා. ඒ විඥානේ අපපතිට්ටිටයි. රූපෙක හිටලා නැහැ දැන්. ඒ වගේම අනිදස්සනයි. ඒක පෙන්නන්නට නිදර්ශනයක් නැහැ. ඒක නිර්ගුණයි. ඒක වතුර ටික වාෂ්පීකරණ වෙලා වාතයට ගිහිල්ලා. පෙට්‍රෝල් ටික වාෂ්පීකරණලා වාතය ඒක දැන් පෙන්නන්න තැනක් නැහැ. ඉතින් මායя පච වෙනවා. දැන් මේක මැරෙන වෙලාවේ බෙල්ල කපා ගන්නම ඕනේද මේකට? ජීවත් වෙද්දිම අපිට බැරිද? එහෙම තැනක්, එහෙම චිත්තක්ෂණයක්, එහෙම මානසික තත්ත්වයක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක කියන්න තරම් වික්තව කියලා දෙන්න අද බැරි තත්ත්වයක්පත් වෙලා තියෙනවා නිස්සරණවනේ පිට. නිස්සරණ ඔච්චරයි පණිවිඩේ. දිගටම කිව්වේ ඒකයි. ඒකයි යෝගාසන සංස්ථාව මේක අයින් කරුවේ. ඒකයි කටුකුරුන්ගේ ඥානන්ද සංසය ඒකේ තියෙන මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සභාපති මේකෙන් අයින් වුණේ. ඥානාරාම ස්වාමීන් කිව්වා ඒගොල්ලෝ ඕන නඩුවක් කරුවොත් මම යන්නේ නැහැ සීමාවට කියලා. මොකද ඒගොල්ලන්ට ඕනේ මේක මරුණට පස්සෙත් නිදර්ශනයක් වෙන්නන්න ඕනේ. මේ පණ්ඩිත සංසයගේ අපවත් වීමට කියන තව පොඩ්ඩකින් දිවි ලෝකෙම වඩී දැන්. පෙන්නලා යන්න ගෝලෙින්ද ඉන්න කාලේ පෙන්වන්න බැරි වෙච්ච ආරියේ. මේ වගේ විකාරණේ උගන්වන්නේ. ඒ වගේම හිටපු කට්ටිය 이르දි බලෙන් කාට හරි සෝසේවාවල් කරන්න. මේ විඥානයේ පිහිටන තැනක් හොයන්න හදනවා. ඉතින් ඒක නැති බව ලැබෙන වෙලාවේදී ඒකට සමාදම් වෙන්න නම් බෑ. මොකද අපි අම්මේ තාත්තෙක් ඉන්න මමෙක් කියන එක පෝෂණය කරන ජීවිතයක් නේ තියෙන්නේ. භාවනා දැබ මේ තෙන්නම සුන්නත් දූලි වෙලා යනවා. සුන්නත් දූලි වීමේ පෙර ලකුණ තමයි ගොජේ කියන්නේ. ඔක්කොම බලුවමනයක් බවටපත් වෙනවා. ඒක නානා භාවයට විනා භාවයටපත් වෙනවා. අනි මේ වෙන්නේ මේ අනිදස්සන தත්තර තමයි යන්න දැන් තියෙනවා තමයි. හැබැයි ඒකට මම කියාගන්න හිතෙන්නේ නැහැ. බලුකුණක් දැකපුවාම, බලු බෙට්ටක් දැකපුවාම, වමනේ කොටක් දැකපුවාම, සර්පකුණක් දැකපුවාම, Taman වැසිකිළියට කියලා වැසිකිලි කරලා නොසෝදාහලා අසුචිය දකින්නකොට මේක දැක්කයි කියලා ආඩම්බරයක් එන්නේ නැහැ නේ. ඒක දිහා බලන්නේ නැහැ නේ. අසුභාවනා කරන්න මේ සෝන්කොත් ගන්න යනවා. අසුභාවනා කරන්න ඉන්දියාවේ යනවා. කක්ක කරලා කක්ක ටික දිහා බලන්න. ඕකේ දා කොන්ෆරන්ස් එක වෙලාවේදී ඔක්කොටම පොදු ටෝක් එකක් දුන්නා බික්කු මේ බ්‍රහ්මන් සාමුදු. ලස්සන කෙල්ලෙක් ඇවිල්ලා ඒ කෙල්ලා බ්‍රහ්මන් සාමුරු හඳුල්ලා දෙන්න ගියා. ඒක කිව්වා මට ලැජ්ජයි ඔය ඔක්කොමලා දන්නවා බ්‍රහ්මන් සාමුරු කවුද කියලා. මම හඳුල්ලා දෙන්න මේ බ්‍රහ්මන්සෝ කිව්වා. බ්‍රහ්මන්ස ඔව් ඔව්. මම තමයි බ්‍රහ්මන්සෝ කියන හොඳ හඳුල්ලා දෙන්නට ස්තුතියි. මේ කක්ක කරලා කක්ක ටික බලන්නකෝ ඒක දිහා හැඩී බලන්න හරි කැතයිනේ. වර්ණේ බලන්න සංඨානේ බලන්න පිහිටලා තියෙන තර බලන්න තව රෙද්දට දාය අසුභාවනා කරන්න තැන් වල විදින්නේ. අර කෙල්ල කිව්වා දැන් ඕක හෙට කිව්වොත් නම් කොන්ෆරන්ස් එක විනාසයි කිව්වා. ඔක්කොම ඉඳලා මේ කක්ක කරපු කක්ක බෙට්ට දිහානේ බලන්න කියන්නේ වැසිකිළියට කියලා නොසෝදාහලා මා අසුචි පිට බලන්න කියනවා. මේ තමන්ගේම කෑල්ලක් නේ පොඩ්ඩකට ඉස්සලා මම දැන් පොඩ්ඩකට ඉස්සලා කරලා ආවේ. උකට ගඳ කිලියට යන්න ඕනේ නේ වැසිකිළියට යන්න ඕනේ. මේක දකින්න පුළුවන් සංස්කෘතියක් නෑ අපි ගාව. මේක අගය කරලා දෙන්න පුළුවන් භාෂා විලාසයක් නැහැ අපි ගාව. මේක අගය කරලා දෙන්න පුළුවන් අගයන් ආඩම්බරයක් නැහැ අපි ගාව. ඉතින් එතකොට වටාත්තේ මූණ වාගෙන තමයි කියන්නේ. හරි කුණු අර පැක්කියෝ වගේ. ඊවන් සමේතස විභූති රූපං මේකට සංඥා කරන්න හිතෙන්නේ නැහැ. සංඥාවක් තියෙනවා, මල ඉලව්වක් තියෙනවා. මම නෙවෙයි. මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි. භාවනාවත් අසුචි පිටක් වෙනවා. සතියත් අසුචි පිටක් වෙනවා. ආනාපානෙත් අසුචි පිටක් නැති වෙනව නෙවෙයි. කාපු කෑම අසුචි බවටපත් වෙනවා. පත් වුණාට පස්සේ කෑම එක වගේම පිඟානකට දාලා බෙදාගෙන කන්න එපා. බලන්න අපා. පුරුෂෙක් බලන්න හැම වෙලාවෙම කක්ක කරපුවාම ආය ඇවිල්ලා ඉඹලා වටේට තියෙන පස් ටිකක් ඒකට දාලා වහලා ඌ යන්නේ. බල්ලෙක් උනා චූ කරපුවාම ඌ ආය පොඩ්ඩක් චූ ගඳ බලලා යන්නේ. මොකද ආපහු එනකොට ඒක බලන්න එපා ඌට ආයෝ චූ තියනවට කර නෙමෙයි චූ කරන්නේ. පාර බලාගන්නේ ඌ කරන්නේ. අපි ආපාරේ පැතිරේ ගඳත් ආරේ මනුස්සයා ගිය හැම තැනම කක්කනේ. දැන් ෆිලඩෙල්ෆියාට ගිහිල්ලා බලන්න මිනිස්සු පාරමෙද කක්ක කරනවා. ඌ කරලා පෙන්නනවා බාල්දියට කක්ක කරලා ඩස්බින් එකට දානවා.
ප්ලාස්ටික් කෑන් එකට චූ කරලා ඩ්‍රේනේජ් පාර දිගේ ලාගෙන යනවා. ඒක භයානකම කඩාවැටීමක් ඉන්දියාවේ ගාලල්ල. පාරෙන් බෑපු ගමම ටූරිස්ට් කෙනෙක් ආපු ගමම ඔය කට්ටියක් කතා කර පොඩි වටපේ සාකච්ඡාවක් පවත්වනවා. එකක් අකර. ගාන්ධිතුමා කිව්වා නැත්තම් මේ සුද්ධ ඇවිල්ලා මේක කනවා. යන්නේ යන තන වැඩි කරපියව කියලා. දැන් මෙයන් තියෙන ආණ්ඩුව වැසිකිලි අදලා තියෙනවා රුපියල් 2ක් ගන්න. ඉස්සර තිබුණේ නැහැ. ඉස්සර දඹදිව වන්දනා කරන්න ගියාම කක්කුසියක් වන්දනා කරන එක තමයි අපි කරේ. ප්‍රසිද්ධ කක්කුසියක් ඉන්දියාව කියලා කියන්නේ. ලංකාවේම නැහැ. අම්මේ ලංකාවේ කක්ක කරන්න ගියාම එන කචා. ඉතින් මේ සංඥාව පිළිබඳ මේ කයක් තියෙනවා ඒක අර අසුචි පිටක් වගේ නොසෝදාලා අසුචි පිටක් වගේ එහෙම නැත්නම් බලුවමනයක් වගේ. එහෙම නැත්නම් බලුකුණක් වගේ. එහෙම නැත්නම් ගැරන්ටි කුණක් වගේ. මේක දිහා බැලුවට පශ්චාත්තාප වෙන සීදීන සගන්න දෙයක් නැහෙනේ. ආන්න මේ වගේ වෙන චිත්තක්ෂණ රහතන් වහන්සේ වෙතට යන ගමනේ පහන් කණු වාගේ මේක ලස්සනට විස්තර කරලා දෙන්න පුළුවන් නම් උත්සාහ කරා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා සම්මත වචන පාවිච්චි කරේ. සාමාන්‍ය ව්‍යවහාරය ගත්තේ නැහැ. පස්සේ මොකද ඥානාරාම සංසතට බයි. පස්සේ මං ගියාට පස්සේ කිව්වා දැන් උඹ වගේ තමයි මාත් බණ කියන්න ගියාම කවි කියනවා, සින්දු කියනවා, අනම්මනම් කියනවා දැන් ඥානාරාම ආමඳුර නැහෙනි කියලා. ඉතින් මේ ටිකෙන් තමයි අපිට sannivedana කරන්න පුළුවන්. එනිසා ඒව සාමාන්‍ය ත්‍රිපිටකය කියලා තුන ඌව කියන්න එපා. සම්මත නිදර්ශන විතරක් ගන්න. ඒක කිව්වොත් විතරයි බණ තේරෙන්නේ නැත්නම් ධර්මයට අගෞරව වෙනවයි කිය. නෑ මේකෙදි මේ බුදුහාමුදුරෝ දේවතාවට කියන එකේ මොකද්ද අපිට හින්ට් එකක් තියෙනවා. එහෙම විඥානයක් තියෙන එක පෙන්වන්න විදියක් නෑ. දර්ශනය කරන්න බෑ, නිදර්ශනය කරන්න බෑ. ඒක පිටලා තියෙන රූපෙද, නාමෙද, වේදනාද, සංඥාද, සංකාර, විඥානද නෑ. මේකෙන් කඩන්න ඕනේ තමයි රූපේ විභූතේ කියන එක. රූපෙමයි කඩන්න ඕනේ. කඩනකොට ඉතුරු ටික පොළෙමට කඩලා යනවා. ඉතින් ඒක තමයි බුදුජානනාංශයේ අන්තිම දේහධාරී අවුරුදු 45ක් මිනිස්සුත් එක්ක ජීවත් වෙන ගමන් දානෙත් වැළඳුවා, බණත් කිව්වා, ඥාති සංග්‍රහවත් කරා. ඒක නෙවෙයි බුදුන් කියන්නේ. බුදුහාමරගේ පණිවිඩයක් තිබ්බා. ඒ පණිවිඩය අපෙත් දැනට ජීවිතේට ඇබ්බැහි වෙලා තියෙන්නේ. අන්නේ ඇබ්බැහි එහෙම නැත්නම් ඒ කලින් කට හම්බ වෙන මේ මම ඉන්නවා, මැරිලා නැහැ, නිින්ද කිල්ල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. හැබැයි සතියක් නැහැ. අප්‍රමාදයක් නැහැ. ආනපානෙත් නැහැ. සක්මනත් නැහැ. හොල්මනට වැඩි යනවා. මේක කියන්න වචන නැහැ. නමුත් ඒ දේ දකින්නකොට ඒවනි කෙනෙකුට දෙයියෝ වඳිනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දිව්‍ය කියන්නේ මාරයට. මාරය කියන්නේ දෙයියන්ට. මාරයන්ට පේන්නේ දර්ශනේ තිබුණොත් විතරයි. මාරයට පේන්නේ පීඨපු කුඤ්ඤ තිබ්බොත් විතරයි. මාරයට පේන්නේ ගුණයක් තිබ්බොත් විතරයි. නිර්ගුණ වෙනකොට, අනිදර්ශන වෙනකොට, අපතිතිත වෙනකොට, අතම්මේතා වෙනකොට දෙයියොත් කරකොල අතාරිනවා. දෙයියන් තියෙන එක කවදාකවත් දිව්‍ය ලෝකෙදී කරන්න බෑ. මනුස්ස ලෝකෙදී කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක් මේ වෙලාවට මේ බණ්ඩ සම්බන්ධ වෙන හුඟ දෙනෙක් මේක පළවෙනි වතාවට අහන වෙලාව නෙවෙයි. මේක ඒගොල්ලෝ විසිමුත් නැවත ප්‍රකාශ කරලා තියෙනවා. අපි ඉන්නකම් මේ ඇති කරගත්ත මේ සල්ලං වෙච්ච දේ මේ අපි යවාවා ගත්ත දේ නැවත නැවතත් ඇතිවීම පිණිස යම් ආකාරයකට ගත කරනවා උන්දට සීලවතයි කියනවා. උන්දට ප්‍රඥාවන්තයයි කියනවා. උන්දට වඩන්නේ කියලා කියනවා. ඉස්සලාර නික්ලේශී සියලු දුක් කෙලස් කරපු පුද්ගලයා හෝ සිද්ධිය හෝ අවස්ථාව පෙන්නලා ඒ කේවල පරිසුද්ධ වෙන්න ඕනේ නැහැ. අවස්ථානුකූල ක්ෂණ බංගුර වශයෙන් ඇති කරලා ඒක ඉස්සරහට තවදුරටත් වඩා වර්ධනය වීම සඳහා යනවනම් කාගෙන්වත් උපදෙස් ඕනේ නැහැ. කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. බෙදා ගන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ. අපි හදා බෙදා ගනිමු. නමුත් Tamanට තේරෙනවා මේ යන ගමන. එතකොට දෙයියෝ ඉන්නේ කොච්චර මේකට ආගේ කරමින්ද? දෙයියන්න කරගන්න බැරි දේ බුදුහාමුදුරෝ නිර්මයණයක් වශයෙන් පෙනී හිටියා. මේ භූරි පඤ්ඤා අනාවිල පඤ්ඤා මේක පෙන්නලා දුන්නා. අපිත් මේක පුළුවන් තරම් දැකලා තියෙනවා කියන පදනමේ මං ඉන්නේ. ඉස්සරහට මේක දියුණු විදිහට වැඩ කරමු. අපි අහන්න කැමති කෙනෙකුට ඉන්නවනම් අපි පුළුවන් තරම් මේක කියමු. හරි නැත්තම් උන්දලා ගහයි අපිට. හරිනම් ඒගොල්ලෝ ඒක අනුමත කරලා ඒගොල්ලොත් මේ පෙරහැරට එකතු වෙවි. ශිරු දෙනාම මේ පෙරහැරට එකතු වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දෙනාටම ඒ භූරි පඤ්ඤාව ඒ අනාවිල ප්‍රඥාවට සමාදන් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. අපිට අද පොයේ දවස බව මතක් කරගනිමු. අද 15ත් පිරිස බලාපොරොත්තු වෙනවා
ධර්ම සාකච්ඡා නිසා අපිට තව විනාඩි 20ක විතර කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුළත කාට හරි කියන්න කරන්න දෙයක් කමඨාන් සුද්ධ කිරීමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මම ධර්ම සාකච්ඡාවේ නාමයෙන් ඉල්ලා හිටිනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔව් කියන්න. ස්වාමින් වහන්සේ මේ පැත්තෙන් කමඨහන් වාර්තා 3කුත් අද ප්‍රශ්නයක් පැහැදිලි කර ගැනීමට ඉදිරිපත් වෙච්ච වාර්තාවකුත් තියෙනවා. ඔබ වහන්සේගෙන් අවසර ලැබෙන වෙලාවක ඉදිරිපත් ප්‍රශ්න සාකච්ඡාව දීලා කමඨාන් සුද්ධ කිරීමට මම ධම්ම මේ අපේ චන්ද්‍රරතන හමුදුරන් බාර දෙන හැබැයි 9 වෙනකම් මම මෙතන ඉන්නවා. ඒ නිසා ප්‍රශ්නෙන් පටන් අරගන්න කියලා මම ඉල්ලා හිටිනවා. එහෙමයි ස්වාමින් වහන්සේ. පසුගිය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ, පසුගිය බ්‍රහස්පතින්දා ධර්මදේශනාව හා සාකච්ඡාවේදී ඇසුණු කරුණකට අනුව දසුත්තර සූත්‍රයේ සම්පින්දන සටහන් වගුවක් සකස් කිරීම ආරම්භ කළෙමි. එහිදී ත්‍රිපිටකය සහ අනිකුත් අදාළ මූලාශ්‍රද ප්‍රයෝජනයට ගනිමි. එහිදී සිද්ගත් දහම් කරුණක් තවදුරටත් සරලව පැහැදිලි කර ගැනීම සඳහා යොමු කරමි. පහේ කරුණු ගොනුවේ අභිඤ්ඤයෝ විශේෂ නුවණින් දත යුතු within bracket should be directly known ලෙස දැක්වෙන්නේ පංච විමුක්ති ආයතන පිළිබඳවයි. එහිදී වැටහි ගිය ආකාරයට අංක 1 සද්ධර්ම ශ්‍රවණය, අංක 2 දේශනා කිරීම, අංක 3 සජ්ජායනා කිරීම, අංක 4 මෙනෙහි කිරීම හා අනුව පරීක්ෂා කර බැලීම, අංක 5 යම් කමඨහන් අරමුණක සමාධිය වැඩිම ලෙසයි. නමස්කාර වේවා. සාදු සාදු සාදු. ඒ ප්‍රකාශයේ එපමණයි ස්වාමීන් වහන්සේ. ඔයගේ පොඩ්ඩක් ගේසුමානේ අතර මම බණ කිව්වෙත් නැහැ. මට ආරංචියක් ආවා මේ කවුද බණක් දැම්මයි කියලා. එනිසා ඔය පරණ රෙකෝඩින් එකට තමයි නඩුව ගොනු කරලා තියෙන්නේ. ඒ වැරදිකාරය ඇත්තටම ඉඳලා නැහැ උසාවියේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ඒ ප්‍රශ්නේ ඇත්තටම යොමු වෙලා තිබුණේ ඒකටත් කලින්. ඒ හින්දා රෙකෝඩින් එක සම්බන්ධ එකක් වෙන්න විදියක් නැහැ ස්වාමීන් වහන්සේ. එමනම් ඉතින් ඇත්තටම කියන්න බෑ මේ වැරදිකාරයා කවුද කියනොත් මම ඉතින් කොහොම හරි මේ උත්තර දෙනවා. මේ පංච විමුක්තායතන කියලා කියන්නේ ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණ, සජ්ජායනා, සමත භාවනා, විපස්සනා භාවනා. ඔය සමත විපස්සනා කියන දෙක පිළිබඳව ඔයලා තියෙන වචන ටික අංග සම්පූර්ණ ප්‍රකාශයක් නෙවෙයි. නිසා සමතේ වඩනවා, විපස්සනා වඩනවා කියන දෙකේදී අවසාන සඳහන් කරලා තියෙන කාරණා දෙක සමතේයි විපස්සනායි පටලවාගෙන තියෙන්නේ. ඒක පැටලෙන එක සාධාරණයි. ඉතින් ඒක නිසා ඒක නිකන් පොතේ දැනුමේ මතක තියාගන්න විමුක්තායතන ශීර්ෂයෙන් බණ කියනවා කියන්නේත් ඕකමයි. විමුක්තායතන කියන්නේත් ඕකමයි. ඒක කියන්නේ බණ කියනු, බණ ආසනු, ධර්ම සත්‍යයනා කරනු, සමත වඩනු, විපස්සනා වඩනු කියන මේ කාරණා පහ. ඉතින් ඒක පිරිසුදු කරලා ලියන එක හොඳයි. හැබැයි මම දන්න විදියට ඕක පිළිබඳ වගුවක් හදලා මේ හලාකෝ මාත්‍ය ගාව දැන්න තියෙනවා. සමහරු ඒක පුරවනවා. වගුව හදන එක හරි ලේසි. පොත ගත්ත ගමන් ටක් ගාලා කොටු 10ට 10 දාන්න පුළුවන්. ඕකෙන් 30ක් විතර, ඔක ඇත්තටම 100ක් තියෙන්න ඕන. 30ක් විතර ඉංග්‍රීසියෙමුත් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඒක ඉතින් කැමති කෙනෙකුට වඩන්න පුළුවන්. මේ හදන සැකිල්ල අපිට එවන්න එතකොට ඩබල් වර්ක් නතර කරන්න පුළුවන්. කවුරු හරි කරනවා නම් අපිට නතර කරන්න පුළුවන්. ඒක තමයි මට කියන්න තියෙන්නේ. එහෙමයි ස්වාමින් වහන්සේ. තව වාර්තා නම් 3ක් ඉදිරිපත් වෙලා. හරි කියපන්. 9 වෙනකන් කියපන්. අපි උඹට වෙලා කියන්නේ අපිට 9ට 10යි 9ට 15ක් තියෙනවා. අපිට 1:15යි වෙලාව ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ කමාර වෙනකන් අපිට වෙලා දෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගරුතර ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර කරමි. සතිමත් පුහුණුවේ අත්දැකීමක් මෙසේ හදා බෙදා ගැනීමට අවසරයි. දිනක් රාත්‍රී මගේ හුස්ම ඉහළට හෝ පහළට නොගොස් හිරවිය. මා සිහියෙන් බලා සිටියෙමි. දැන් මරණය සිදුවේ යයි සිතේ. හෙට උදේ දියණියට මලගමකට සූදානම් විය යුතු යයි සිතේ. නමුත් නැවත හුස්ම පහළට වැටුණ නිසා මරණය සිදු නොවිය.
ඊට නැත්තම් ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. නෑ උඹ ඕක ගණන් ගන්න උඹ කියපන්. කෙල. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට පසු දින බෙහෙතක්ද විද ගැනීමට විශ්වවිද්‍යාලයට අනුබද GL හේරත් නම් ආයතනයට ගියෙමි. එහිදී මා පරීක්ෂා කළේ සිංහල මූලයක් සහිත ඕස්ට්‍රේලියාවේ ඉපදී හැදී වැඩුණු අවුරුදු 25ක් පමණ වයස වෛද්‍යවරියකි. මම ඇයගේ ග්‍රෑන්ඩ් මදර් වගේ යයි කියා මගේ රුධිර පීඩනය පරීක්ෂා කළාය. රුධිර පීඩනය අධික යයි කියා ECG ගැනීමට යොමු කළාය. ඒ අතර රුධිර පීඩනය 200 දක්වා වැඩි වූ බව දැක වෛද්‍යවරිය හා කාර්ය මණ්ඩලය හොඳටම කලබල විය. මම සිහියෙන් සිදුවන්නේ කුමක්දයි බලා සිටියෙමි. ඇම්බියුලන්ස් කෝල් කර ඇඳ පිටින්ම හදිස්සි ඒකකයට යවන ලදී. ඇම්බියුලන්ස් එක ඇතුලේදී මගේ දිව යටට බෙහෙතක් ස්ප්‍රේ කරන ලදී. එහි සිටි පැරාමැඩික් සිනාසි මා දෙස බලා ඔබ වාසනාවන්තයි රුධිර පීඩනය නෝමල් යයි කීය. මම ඔහුට ස්තුති කළෙමි. මම සිහියෙන් යුතුව සිටියෙමි. අන්ත පිටින් ගෙදර ගියෙමි. දැන් හදිසි ප්‍රතිකාර ඒකකයේදී ડોක්ටර් කෙනෙක් පැමිණ මට කතා කළේය. ඒ දකුණු ඉන්දිය ජාතික වෛද්‍යවරයෙකි. රුධිර පරීක්ෂණයක් කළ යුතුයයි කියා සුදු ජාතික නර්ස් කෙනෙක් රුධිරය ටියුබ් එකක් පිරවීය. පැය භාගයකින් එහි ප්‍රතිඵල මා වෙත දක්වන්නට වෛද්‍යවරයා පැමිණියේය. එතරම් ඉක්මනින් සියල්ල සිදු කරයි. මේ රටේ කෙනෙකු ලේසියෙන් මැරෙන්න හරින්නේ නැත. වෛද්‍ය නිගමනය වූයේ හෘද වස්තුවේ කිසියම් ආබාධයක් නැති බවත් හෘද පිත්තිවල මාංශ පේශීවල තෙරපුමක් බවයි. රෝහලේ ගත කළ පැය 5 පුරාවටම මට මරණ බයක් නොදැනුනි. මම සතිය සමග මරණය පුරුදු කරන කෙනෙක් නිසා මරණ බියක් නැත. මරණයද මට දිනක එක් සිද්ධියක් වනු ඇත. මේ සියල්ල දෙස සිහියෙන් බලා සිටියේ සතිය පුහුණු කරන නිසායයි සිතේ. තෙරුවන් සරණයි. ඒ ප්‍රකාශයේ එපමණයි ස්වාමීන් වහන්සේ. මම හිතනවා ස්ත්‍රියාවක් ලියලා තියෙන කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දෙකක් නැහැ. ඉතින් උඹත් ස්ත්‍රියාවන්නේ. ඉතින් මේ ඇයි අනුන්ට මේ දුක දෙන්නේ? ඇයි ස්පිතාලට යන්නේ? ඇයි මේ ඇඳ පිටින් හොස්පිටල් ගෙනියන්නේ? තන්නේ කර සල්ලිනේ. තන්නේ කර පෙට්‍රල්නේ. ඉව මේ ඉක්මනටම කරනවායි කියලා කිව්වට අම්මන තකතිරු මරි මෝඩකක් නෙමෙව්වා. නොකර ඉන්න බැරිකම තමයි පෘථග්ජනකම කියන්නේ. නොකර ඉඳලා බෑනේ. ඉතින් ගෙදර කට්ටියට උත්තරයක් දෙන්න ඕනේ. ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. කිව්වේ නැත්තම් දඩ. එහෙම තමයි රට හදලා තියෙන්නේ. පැරාමෙඩික්ස්ලා කිව්වනම් යමපල්ලොම තමයි. අපායෙන් ගොඩට ආපු කට්ටිය. අපි මේ සදර්න් යුනිවර්සිටි එකේ සිඩ්නි වල ඉඳදී ඒ කෙනෙක් එහෙම ඇදගෙන වැටුණා. බණ කියන ගමන් ඇදගෙන බණ නතර කරා. ඊට පස්සේ කලාව හිස් කරා. ඊට පස්සේ පැරාමෙඩික්ස්ලා ආවා. ඇවිල්ලා හිතන්නේ එතකොට ටක් ගන්නකොට එනවා. මොකද යමපල්ලෝ කිව්වහම ඉතින් අපායට ගියම ටක් ගාලා එන්නේ නැතුව ඉතින් උන්ට සිගරට් බිබී ඉන්න වෙලාවක් නැහැ නේ. ඇවිල්ලා ටිකක් වෙලා hina වෙලා ගියා. ඇයි කියලා ඒව සාමාන්‍යයි කිව්වා. ඒක ගෙදර මනසට කතා කරලා කිව්වා බය වෙන්න එපා. ඒ හැටි කියලා. ඊට පස්සේ රෑ 11යි දැන්. අපි සාමාන්‍ය 9 වෙනකොට වැඩ ඉවර කරනවා. ඊට පස්සේ ආවට පස්සේ මාව හම්බෙන්නේ මම කිව්වා බෑ කියලා. හම්බෙට දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ පාන්දර 5ට ඇවිල්ලා කතා කරලා කිව්වා මේක මට සාමාන්‍ය දෙයක් ස්වාමීන් වහන්සේ මට මේක වෙනවා. ඊතර කට්ටිය බය වෙන්නේ නැහැ. ඉතින් අපිටත් ඒකට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ වෙලාවේදී ගල්ලෙනකට රිංගලා තනියම මැරෙන්න පුළුවන් නම් මං කියනවා අන්න මහානකම කියලා. කිසි කෙනෙක් එන්න එපා මයි ගාවට. දැන් අපි කොහොමද කරන්නේ? මං ඉතින් කරන්න දෙයක් නැහැනේ නිකන් යවුණා ඉස්පිතාලට. ගියාට පස්සේ ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ඇම්බියුලන්ස් කෝල් කරා. ඇම්බියුලන්ස් එක මුකුත් නැහැ. ආපු ගමන් ඇඳ පිටින් දාගෙන මේ හරිම ලස්සනට කරනවා මේ අපාගාමී වැඩ. මේවා සම්පූර්ණ සංවිධානාත්මකව කරන වැඩ. කොච්චර පෙට්‍රල්ද කියලා බලන්න. කොච්චර ශ්‍රමීද කියලා බලන්න. ওই මිනිස්සු කියලා කුඹුරක් කෙටුවා නම් ඒ වෙලාවේ.
ගොවිතැනක්බතක් කරා නම් මේක හොල්මනක් මැරෙලා වැඩි මොනොත් මේ හොල්මනක් දන්නව මැරෙන්නේ නැහැ කියලා. ඉන්න බෑනේ. පෞල් ජීවිතය කියන්නේ අන්නේම කාලකන්නිකම. ඔය කිරින්ද හිටිය ආහම්දුර කෙනෙක් ඒ ආහම්දුර දත් සෙට් එක හදාගෙන තිබුණා සිප්පි කටු වලින්. සිමෙන්ති දාලා සිප්පි කටු වලින් දාලා මිනි පෙට්ටිය හදලා එතන ගල්ලෙනේ තියලා තිබ්බා. මට අමාරු වුණොත් කිසි කෙනෙක් කාටවත් කියන්න එපා. මේ පෙට්ටියට දාපන්. බුදුජානනාංශේ අපේ මේ දීඝ බහන කාමරු කෙනෙක් ඉඳලා තියෙනවා. භාවනා කරන ගමන් හොරු ඇවිල්ලා ඒ ආමරෝ වැලකට තියලා බැඳලා තියෙන දේවල් අත ගාගෙන ගිහිල්ලා. දැන් නැගිටොත් වැල කැඩෙනවනේ. ඒකට ආපත්‍ය සිද්ධ වෙනවනේ. ඒ ආමරෝ එහෙම්ම මැරිලා වැල් වල වෙතිලා තිබුණලු ඇට සැකිල්ල. දීඝ බහන හමුදුරෝ යනකොට කැලේ දැක්කලු මේ ඇට සැකිල්ලක් වෙලා තියෙනවා. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙන්න බලන්න නියම මරණයක් වෙලා තිනවා අපි එකතු වෙලා මේ ඇට සැකිල්ලට ආදාහන කෘත්‍ය කරමු කියලා. අද සමාජය කියන්නේ අම්මලා තාත්තලා දුවලා පුතාලා දෙස්තරලා එකතු වෙලා කරන මේ සාහසික කුමන්ත්‍රණය හින ගහපන් ගණන් බලාපන්. කොරෝනා නැත්තම් ඊගාවට එනවා monkey fox. එහෙම නැත්තම් chicken pox. එතන මොකක් හරි කුණුවarpයක් ගෙනත් දාලා අපි කියනවා වෛද්‍ය විද්‍යාව ඒ තරම්ම දක්ෂයි කියලා. නෑ අපායේ ඉන්න යමපල්ලු ඒ තරම් දක්ෂයි ගිය ගමන්ම අල්ලනවා. අනේ මන්නම් කියන්නේ මට කිව්වට හරියන්නේ නෑ මං කියන්නේ කවුරු තාන්නේ නෑනේ. මේ කරුණාකරලා මැරෙන්න දෙන්න. අවසාන හුස්මත් යන්න අරින්න. හැබැයි මෙහෙම වෙලා ලියන එක වටිනවා. එතකොට අපිට තේරෙනවානේ මේ පැරාමෙඩික්ස්ලා කියන්නේ කවුද? අපි මෙඩිකල් ඉන්ෂුරන්ස් එක කීයද ලෝකේ? අපි ප්ලේන් එකට කොට වෙන හැම වෙලාවෙම ඉන්ෂුරන්ස් එකක් ගන්න. ඒක ලියලා තියෙන අතක් කරනොත් 25000යි, බෙල්ල ගියොත් 50000යි, මැරුණොත් මෙච්චරයි කියලා. මේ අපේ මස්නේ විකුණන්නේ. විකුණන්නේ නැතුව කවදාකවත් ප්ලේන් එකට යන්න දෙන්නේ නැහැ. නැවකට යන්න දෙන්නේ නැහැ. නැවක් දියත් කරන්න දෙන්නේ නැහැ. ප්ලේන් එක ලොන්ච් කරන්න දෙන්නේ නැහැ. මොන කුණු හරපයක්ද මේ කරලා තියෙන්නේ? දැන් පෙට්‍රල් නැති වුණා. වෛද්‍ය විද්‍යාවේ මැරෙන ගාන කොවිඩ් වලින් ඔක්කොටම වැඩි නැග්ගා. ඔක්කොම පච කියලා තේරුණා. තාමත් මේවා සිද්ධ වෙනවා. අපිත් මේ සංවිධානාත්මකව ව්‍යවස්ථා හදාගෙන යන්න හදන්නේ ලංකාවේ එතෙන්ද තමයි. අනේ අරණ්‍යගත වෙයල්ලා. රුක්ක මූලගත වෙයල්ලා. ශුන්‍යාගාරගත වෙයල්ලා. මේකේ ඉන්න වහන්සලාට මම මේ කියන්නේ අනේ කෑකොස්සන් ගහන්න එපා. සර්පෙක් කෑවනම් පොඩ්ඩක් බලන්න හිටපන්. මුත්‍රා ටිකක් බීපන්. බේතේ එතනනේ. හොඳට හුස්ම 4-5ක් ගන්න බහිනා ප්‍රෙෂර් එක. අපි දැන් ওই සද්දානන්ද ආමරු ගාලේ ගියොත් 350 පෙන්න තෑගේ ප්‍රෙෂර් එක. දැන් ගිහිල්ලා බලන්න. ඔය ජොලියට ඉන්නේ අතු ගාගෙන. ඒ 350 වුණාට දොස්තර මැරරෝ. වෙන්න නම් බෑ. ඒක වෙන්න බෑ කියලා. ඉතින් ඒක නිසා මම මේ කය ගැහුවට මේක වෙන්නේ නෑ. හැබැයි මේ වෙන්න ඕනේ අවශ්‍ය කරන පරිසරයට සාක්ෂි තියලා. නිදර්ශන තියලා. සති කැම්ප් කරලා. පෙන්නලා තියලා තමයි මම මැරෙන්නේ. දිගටම පෙන්නනවා. මේ පිච්චිච්චාවයි. ගඟට වැටිච්චාවයි. හුස්ම ගන්න බැරි වෙච්චාවයි. ගාදිග පල්ලෙහාට බහැපන් ඔළුව බිම තියලා. ගස් නැගපන්. කිරුවට පස්සේ තේනවා ඔය උපේක්ෂකේ දුව මේ කණු පොයලිමේ ගිහිල්ලා එහා පැත්ත හැරෙනකොට වැටුනේ ඊගාව කණු උඩට. කිල්ල ටක් ගාලා සතිය පිහිටෙව්වලු. සතිය පිහිටවන්න හදනකොට තේනවලු හුස්ම ගන්න බෑ කියලා. මූණ කළු වෙලා කෙල්ල අඬන්න පටන් අරගත්තා. උපේක්ෂයට ගිහිල්ලා කිව්වා උපේක්ෂකව ගණන් ගන්න එපයි කියලා. එචින කට්ටිය හොඳටම කලබල වුණා. තාත්තමයිත් එක ලීයක් කපනවා. එල්ලගේ උපේක්ෂා මෙහිමයි දුවට අමාරුයි කියනවා. හුස්ම ගන්න බෑයි කියලා කියනවා. කිව්ව ටක් ගාලා කීයත දැම්ම ගියා. ඊට පස්සේ කොච්චර කලබල වෙන්න එපයි කියලා. ඉතින් මම බලන් හිටියා සතිපාසලේ පළවෙනිම මැරිච්ච ළමයා වෙයි කියලා ඒකෙල්ල. ඒකට වැඩි වෙපත් වෙලා තිබුණෙත් නැහැ. පහුවෙන්ද ආවට පස්සේ මං ඇහුවා මොකද උනේ කියලා. හැරෙනකොටම දැනගත්තා කිව්වා බැලන්ස් එක නැතුණයි කියලා. වැටුනේ හරියට මේ වගේ හිටවල තියෙන කණුවක් උඩට පපුව මං hina වෙන්න උත්සාහ කරයි කිව්වා. හුස්ම ගන්න බැරි වුණොත් බයක් ආවයි කිව්වා. විනාඩි දෙක තුනකින් මං ඇඬුව බව හැබෑව. විනාඩි දෙක තුනක ඒක නතර වුණා ස්වාමීන් වහන්සේ කියලා. ඒ ළමයා ලියනවා කිව්වෙච්ච දේ කියනවා. වෙන කවුරක්වත් ඉඩ දෙන්න උපේක්ෂා කලබල වුණේ නැහැ. තාත්තා කලබල වුණා. ඉතින් ඒ වගේ මේ අපිට මේ වෙන දේ ඔය අරගලයි අනම්මනන් දේවල් අපි මේ අනුන්ගේ කර්මයක් නෙවෙයි මේක මගේ කර්ම කියලා ඔය පැරාමෙඩික්ස්ලයි ඒ කට්ටිය දිහා බලනකොට මට පේනවා යම ලෝකේ උඩට ඇවිල්ලා තියෙන්නේ. මේ බිකු බෝධි මට එව්ව එකපාරක් ඒ ආටිකල් එක මයිලඟ නෑ. හැබැයි මේක පළතැයි කාටද ඕන නම් ටයිම්ස් මැගසින් එකක් ඒකේ කියලා තිනවා දොස්තර ලියනවලු මේ ලෝකෙදී අපාය ගිහිලා කරන්න තියෙන සේරම කරා.
නායෙන් බටයක් දැම්මා, පස්සපැත්තෙන් කූරක් ගැහුවා, ඉන්ජෙක්ෂන් ගැහුවා, මේ මොනවාද ලෝදියේ පෙව්වා, ලෙඩමල අපායට ගිහිල්ලා කරදර කරන්න එපයි කියලා. අපි මේ කරන්න ඕන ටික මෙහෙන් කරලා ඉවලා තියෙන කියලා සාතිකේ ලියනවා. ලෙඩමල බඩසුද්දයි කියලා. ඔන්න අද වෛද්‍ය විද්‍යාව. මිනිස්සු හරි ආසයි යෝකට. ඕක ආඩම්බරයි බලන්න ටක් ගන්නකොට ඇම්බියුලන්ස් එකේ යනවා, ටක් ගන්නකොට අරයා එනවා, මෙයා එනවා. උගින්නේ කකුලක් උස්සගෙන ඉන්නේ. පාරයිනේ එන හයිවේස් වල ක්‍රේන් එක ගෙනත් ධානය ඉනවා. ඇක්සිඩන්ට් එකක් වුණොත් බය වෙන්න බෑ. අපි වැඩ කරනවා අපිට 10% අපි ගන්න ඔය සතයක් වත්තේ කරන්න එපා. අපි ටක් ගාලා ක්‍රේන් එකෙන් බඩු අරගත්තාම මම කැමති ගෑරේජ් එකට තමයි ගිහිල්ලා දාන්නේ වාහනේ. ඉන්නේ ඇක්සිඩන්ට් එකක් වෙනකන් ලෙඩක් වෙනකන් මේගොල්ලෝ මේ හෘද අනුකම්පාවෙන්ද ඔය බලන්නේ. කාට හරි නිකමටවත් හිතනවාද මේ හිතසුව පිණිස මේ කරන වැඩක් කියලා? නෑ, ඊට කලින් සල්ලි අරන් ඉවරයි. ඒ සල්ලි ගනිල්ලෙන් තමයි ඔය උපේරමිට ගෙවීම PAYE එනනම් ප්‍රොවිඩන්ට් ෆන්ඩ්ස් ඒවා සීරම ගහලානේ ලංකාවේ සල්ලි. PAYE 3 එකක් ගෙවන්න ඕනේ. මට ප්‍රොමෝෂන් එකක් වුණා මට 50ක් ගෙවන්න වෙනවා. ඒ ටික බැංකුවට දානවා. සෙන්ට්‍රල් බැංකුවේ ඒකත් ගහලා. රසාව කරනකොට අනිවාර්යයෙන්ම උපේරමිට ගෙවීම කරන්න ඕනේ. ගෙවන එක කවුරු හරි පෙරේතෙක් බොණ්ඩ ගන්න අපි නිදහස් මන්දිරේ යන්න හදනකොට එතන මුරකාරය ඇවිල්ලා කිව්වා නිදහස් මන්දිරේ භාවනා කරන්න දෙන්න බෑ කියලා. අපි අතු ගන්න වෙලාවේ. අයියෝ කොමික නිදහස් මන්දිරේනේ. නෑ මේක එහෙම වැඩක් කරනවා නම් සල්ලි දෙන්න ඕනේ කිව්වා. කීයක් ගෙවන්න ඕනේ? 12500යි. ඒ තෝගේ ඇමතිට බොණ්ඩද? තෝගීලා කියපි ඇමතිට. අපි මෙතන භාවනා කරනවා. විදුර කතා කරා. නිදහස් මන්දිරේට එපාලු භාවනා කරන්න. හෙළුවෙන් ෆොටෝ ගන්න. මගුල් ෆොටෝ ගන්න. ගානක් නැහැ. අපි ගිහිල්ලා අපි මේ වැඩේ කරන්න ඕනේ ගිහිල්ලා කියන්න ඕනේ ඔය සල්ලි දෙන්නේ පොඩි ගාණයි අපිට දෙන්න බැරි කමක් නැහැ. ඇමතිට බොණ්ඩද? අද හොඳටම පේනවා ලංකාවේ ගහපු ගැහිල්ල. ඉතින් ඒවට තමයි සංවිධානය කියන්නේ, තමයි දේශපාලන කියන්නේ, තමයි ව්‍යවස්ථාව කියන්නේ. අරණ්‍යගත වෙනකොට, රුක්ක මූලගත වෙනකොට අපේ අරණ්‍ය වාසී සංඝයාත් තාමත් දේශපාලන ගැති. තාම ඉන්ෂුරන්ස් ඉල්ලනවා. තාම ඔක්සිජන් සිලින්ඩර් ගෙනත් යන්න කියනවා. වැඩි වෙලාවක් භාවනා කරන හුස්ම ගන්න බැරි වුණොත් එහෙම ඔක්සිජන් දෙන්න. මේ ගෙනාවු ග්ලූකෝස් තියෙනවද කියලා අහනවා. අදිශ්‍යවත් බ්ලඩ් ෂුගර් ලෙවල් එක බැස්සොත්. ඒවා තිබ්බට කමක් නැහැ. ග්ලූකෝස් ඉච්චර ගන්නක් නැහැ. නමුත් මේ අපි පැවැත් අපේ මයින්ඩ් සෙට් එක භාවනාවට යනකොට තියෙන මයින්ඩ් සෙට් එක පවුලත් එක්ක නම් කරන්න බෑ. ඉතින් ඒ නිසා මම හිතනවා මම ඊට වැඩි කෑ ගන්න රෙඩි හොඳයි චන්ද්‍රරත්න හාමුදුරන්ට මයික් එක බාර දීලා ෂේප් වෙන එක. මේ මොකද මේ මං කිව්වොත් ඔච්චර මම කියන්නේ. ඒ ඉතින් ඔක්කොම දන්න මේ චන්ද්‍රරත්න හාමුදුරන්ගෙන් වෙනස් දෙයක් ආ ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා. ඒ නිසා මම සමුගන්නවා පහළ ඉන්න මේ භාවනාවට ආපු අය වෙනුවෙන් අද මේ තියෙන රටේ පොයේ නිසා අද වෙලා ගන්නවා. හැබැයි හෙට සිකුරාදා අපේ පොයේ නිසා හෙට උදේ කැනඩා වැඩසටහනත් හැන්දෑවේ පුළුවන් වෙයිද දන්නේ ඕමාන් වැඩ පිළිවෙලත් ඒක අපි අනවුන්ස් කරන්නම්. හෙට අපි පොයේ කරන දවස ඒකත් මම මේ වෙලාවේ මතක් කරනවා. මතක් කරමේ චන්ද්‍රරත්න ස්වාමීන්ට ගෞරවයෙන් ආරාධනා කරමින් අපේ සාකච්ඡාව විතර විනාඩි 10-15 මං වගේ සැරෙන් කතා කරන්නේ නැතුව හිත නිවෙන ආදර බස් දොඩලා වැඩේ කළ දෙන්නයි කියලා කරුණාවෙන් ආරාධනා කරමින් සමු ගන්නවා සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුවපත් වෙත්වා. අවසරයි ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමින් වහන්සේ මම වාර්තාව කියවන්න. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ 24 වන කමඨහන් වාර්තාව පර්යංක භාවනාව. මම දැන් මෙතන යයි සිතා සක්මන් සිතමත් වෙමි. ආශ්වාස ප්‍රශ්වාසයේ මෙනෙහි කරමින් සමාධියට යමි. හුස්ම නැත. සිතුවිලි හෝ සංස්කාර සියල්ල ගෙවි ගොස්ය. මහා සුවදායක ගමනක් යන්නාසේ දැනේ. හතරමං හන්දි වංගු හා කිසිවකුත් නැති පැහැදිලි මාවතක යන්නාසේ දැනේ. සිත පිට යෑමට පටන් ගන්නා විටම පාර මැදට ඇදගත හැකිය. ප්‍රීතියක් දැනේ. කටට කෙල එයි. එය ඊතා සුමුදුව උගුරෙන් පහළට ගිලේ. වෙනදාට මට එය දැනෙන්නේ ගල් ගෙඩියක් ගිලිනවාසේය.
කන්වලට ඔළුවට හා උගුර පුරාම දැනේ. කෙල එනවාට අකමැතිය. පසුගිය දින 4කම පර්යංක භාවනාව සුමුදුව පැහැදිලිව කොහේ හෝ ගමනක් යාමට පටන් ගත්තා වාසේ දැනේ. කාලය පැය 2යි. සක්මන් භාවනාව වම දකුණ ලෙස පටන්ගෙන ඔසවනවා තබනවායි මෙනෙහි කර ඇවිදීම දෙසත් පාදවලට දැනෙන වෙනස්කම් දෙස බලමි. හිත පිට යන්නේ අවට ඇති දේ ස්පර්ශවන විට තද සුමුදු සමාවෙන්න ස්වාමීන් වහන්සේ සිත පිට යන්නේ අවට ඇති දේ වලට නොව අතීත හා අනාගතයටයි. පාද පොළවේ ස්පර්ශවන විට තද සුමුදු ගති වැටහෙයි. දනිස් නැමෙන විට හා දිගහැරෙන විට එක් කකුලක් සරල රේඛාවක් සේද අනික රවුමට හෝ ඕවල් හැඩයටත් සිදුවන හැටි දකිමි. කොන්දේ හා පාදවල වේදනා ඇති වී පැවතී නැති වී යයි. එක් කකුලක් බරය අනෙක් කකුල සැහැල්ලුය. එකක් ඇතුළට බකල්ය අනෙක හොඳය. ඇතැම් විට ඇවිදින බව දැනෙන්නේ නැත. විනාඩි 45ක් සක්මන් කරමි. භාවනාවට උපදෙස් හා අවවාද ලබා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ මහත්මයාගෙන් කමඨහන් වාර්තා 3ක් ලැබිලා තිබුණා. ඒකෙන් මේ අන්තිමට ලැබුණ වාර්තාව තමයි මම ඉදිරිපත් කළේ. හොඳයි. ඇත්තටම මේ පර්යංකේදී ඇත්තටම සෑහෙන්න ගැඹුරකට ගිහිල්ලා තියෙනවා. සක්මනේ තාමත් ඉතින් අර සම්මුති මට්ටමත් එක්ක ගලපන ගතිය හුඟක් තියෙනවා. දැන් අපි පර්යංකේදී ගැඹුරකින් විශේෂ දේවල් ගැන ලොකු ඒ කියන්නේ වචන ලේබල් ඒවා ගැන නැතුව හොඳට ඒ පරමාර්ථ මට්ටමකින් සියුම් මට්ටමකින් ඒ ගිය ආකාරය විස්තර කරලා තියෙනවා. හැබැයි සක්මනේදී තාමත් ඉතින් අර සම්මුතිය විස්තර කරන්න ටිකක් ඕන්ට වඩා උත්සාහ කරපු ගතියක් ඒකත් එක්ක නිකන් සම්බන්ධය ගොඩනගා ගන්න උත්සාහ කරපු ගතියක් තියෙනවා. දැන් සක්මනේදීත් අපිට පුළුවන් නම් ඔය දැනෙන සියුම්ම මට්ටමට ඒ කියන්නේ අපි කියන්නේ මේ පරමාර්ථ කියනට වඩා ඒවට වචන දෙන්න යන්නේ නැතුව ලේබල් දෙන්න යන්නේ නැතුව ඒ දැනෙන දැනීම් මට්ටමේම අපිට නවත්ත ගන්න පුළුවන් නම් ඒකෙන් එතනම අපිට හිත හසුරවන්න පුළුවන් නම් ඉතින් එතකොට ඇත්තටම තව සූක්ෂම මට්ටම් දක්වා යන්න පුළුවන්. අපි අර සමහර විට ඉතින් වාර්තාව ඉදිරිපත් කරන වෙලාවෙදී විතරක් මේ ටික මතු කරගත්තද දන්නේ නැහැ. භාවනා කරන වෙලාවේදී අපි එහෙම අර මේකත් එක්ක පොත ගලපන්න හරි මේකත් එක්ක සම්මුතිය ගලපන්න හරි එහෙම යා යුතු නැහැ. හිත පුළුවන් තරම් සියුම් කළා සූක්ෂම කළා සරල කළා ඒ දැනෙන අත්දැකීමට ප්‍රමුඛත්වය දීලා අත්දැකීමත් එක්ක ඒ අත්දැකීම විමසමින් මනස පුළුවන් තරම් සංසුන්ව තියාගෙන අත්දැකීම විමසමින් යනවා නම් වඩා හොඳයි. ඉතින් අර සක්මනේදී ඒ කැපී පෙනෙන වෙනසක් තියෙනවා. පරයන්කේදී හැබැයි එහෙම නැහැ. පරයන්කේදී ගාන්ට ලොකු සාංශ කියන්නේ අර බටර් කෑල්ල කපාගෙන යනවා වගේ නිකන් ගැඹුරට ගිය ගතිය තියෙනවා. සක්මනේදී තාමත් නිකන් අර මතු පිට කැරකෙන ගතියක් අත්දැකීම් වලට වචන දෙමින් ඒවැයි සැරිසරන ගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒකත් හැදුනා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. හොඳයි අපි ඊළඟ එකට යමු. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ අනිත් වාර්තා දෙකත් මේ මහත්මයාගෙන්මයි ලැබිලා තින්නේ. හැබැයි වෙන පර්යංකයක් සහ සක්මනක් සම්බන්ධව ඒක ඉදිරිපත් කරන්න අවසරයිද? හා එහෙනම් ඒකත් කියන්න බලන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ 23 වන කමඨහන් වාර්තාව. ආශ්වාස ප්‍රශ්වාසයේ මෙනෙහි කරමින් සතිමත් වෙමි. හුස්ම නොදැනී ගොස් සමාධියට යමි. පර්යංක භාවනාව හිඳ ගන්නා විටම කිසිවක් නොදැනෙන තැනට යයි. කය නොදැනී යයි. නමුත් මුහුණට සිනහාවක් එන අයුරුත් ප්‍රීතියක් හා සුඛයක් වැනි හැඟීමක් ඇත. කයෙහි හිඳගෙන සිටින ප්‍රදේශය හා පාද කොටස්වල පඨවි ධාතුව තද වෙමින් බර වෙමින් දකුණු පසටත් කයෙහි උඩ කොටස සැහැල්ලු හා මෘදුව වම් පසටත් ඇඹරෙන්නට විය. හිඳගෙන සිටිනා තැනින් ගලවා විසිකීමට තරම් බලයක් වේදනාවක් දැරිය නොහැකි වේදනාවක් දැනේ.
මෙය ටික වේලාවක් ඇති වෙමින් නැති වෙමින් තිබුණි. හුස්ම දෙසත් ධාතුන් දෙසත් වෙනස් වන අයුරු බලා සිටියෙමි. නිසල විය. සනීපයි, සැහැල්ලුයි, සතුටුයි. විදුලි කොටන විට දැනෙන්නාසේ ආලෝක රේඛාවන් ඇදී ගියේය. ටිකකින් හොඳටම අඬන්නට විය. ඇයිදයි සිතෙන් විමසුවද හැඟීමක් නැත. හිත හිස් වෙලාය. අඩු වැඩි වෙමින් නිහඬව අඬයි. මුහුණේ ඉරියව්ද එසේය. ක්‍රමයෙන් ඒ නතර වී හුස්ම නැවතීගෙන යන අයුරු බලා සිටියෙමි. වැටීගෙන ගොස් බිත්තියට හේතු විය. අලු පැහැති දුමාරයක් මැද මා මිය යන වාසේ හැඟුණි. බලා සිටියෙමි. හිස හා බිත්තිය ඇතිල්ලෙමින් මහා හඬක් නගමින් හිස පැත්තට කඩා වැටේ. තවමත් කන් ඇසෙයි සිතුනි. අත් දෙක කඩා වැටුනි. කට ඇරෙනා සැටි බලා සිටියෙමි. අනේ මාව මැරෙනවා යයි සිතුනි. මේ දෙස බලා සිටීමට හයියක් කොහෙන් ලැබුණාදයි සිතුනි. කිසිම හැඟීමක් නැති හිස් බවක් පමණි. තව පිටුවක් තියෙනවා ඒකේ ස්වාමීන් වහන්සේ. හැබැයි මෙහෙමයි. දැන් උතන මේ පොඩි අවදානමක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් දැන් ගැඹුරකට යනකොට හුඟක් වෙලාවට සතිය පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා ප්‍රඥාව පොඩ්ඩක් පැත්තකට දෙහිල්ලා සමාධිය නිකන් අපිව මැඩපවත්වන ගතියකට එන්න පුළුවන්. ඉතින් එතකොට නිකන් අර සමාධියේ යටතේ අපි ඉන්න ගතියක්, සමාධිය අපිව මැඩපවත්වගෙන සමාධිය අපිව හසුරවන ගතියක්, එහාට මෙහාට පෙරලන ගතියක්, ඇඟ කරකවන ගතියක් එහෙම එන්න පුළුවන්. ඒකේ ලක්ෂණ තමයි හුඟක් දුරට දැන් නම් පෙන්눔 කරන්නේ. ඉතින් ඇත්තටම භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තනිකර මෙහෙම මේ සමාධියක් අස්සට ගිහිල්ලා සමාධිය ආස්සේ නිකන් වහල් භාවයකටපත් වෙලා යාට මුළු ඇඟම කරකවන්න දීලා එහෙම කිරීමක් ඇත්තටම මේ භාවනාදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක හරහා යන්න වෙනවා. හැබැයි ඒකේ යම් පාලිත මට්ටමක් යටතේ යෑමේ වරදක් නැහැ. මොකද ඕක ඕන්ට වඩා යන්න ගියොත් නිකන් අරයට අර බෙහෙතක් ඕවර්ඩෝස් වුණා වගේ මේ තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් එහෙම අත්දැකීම් යම් අය ප්‍රකාශ කළාත් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි පටන් ගන්න සතියෙන් තමයි. පටන් ගන්න බොහොම සරල සතියකින්. ඒ සතිය පොඩ වැඩිගෙන යනකොට ඊළඟට සමාධිය ඉස්සරහට එනවා. දැන් විශේෂයෙන්ම පරයන්ක වැඩියෙන් කරනකොට ඔය පැත්තට දෙන්න තියෙන හැකියාව තුඟක් වැඩි. ඊට පස්සේ සක්මනේදී හැබැයි දැන් අර කලිනුත් කියලා තියෙන්නේ සක්මනේදී තියෙන තාම මතු පිට මට්ටමක්. සක්මනේදී තාමත් නිකන් අපි සම්මුතිය ඇසුරු කරමින් ඒ දැනෙන දේවල් එක්ක ඉඳමින් වර්තමානයේ ඉඳමින් යන මේ මතු පිට මට්ටම තාම සක්මනේ තියෙනවා. පරයන්කදී හෙන ගැඹුරු සමාධි මට්ටමකට යනවා. සමාධි මට්ටමට ගිහිල්ලා ඒ සමාධිය ඇතුලේ නිකන් කරකවන පැත්තක් එනවා. ඉතින් එතන ඇත්තටම සමබරතාවය මදි. කියන්නේ අපි පොඩ්ඩක් ඔතෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපි භාවනාවක් වඩනකොට ඉන්ද්‍රිය ධර්ම පහක් අපි ඉස්සරහකට කරගෙන යනවානේ. මුලින්ම සද්ධායෙන් පටන් ගන්නවා. ශ්‍රද්ධාව මූලික කරගෙන ඉතින් අපිට ප්‍රතිඵල නැතත් අපි මේ වැඩේ කරනවා කියලා බුද්ධ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, කල්යාණ මිත්‍රයන් කෙරෙහි විශ්වාසයෙන් එහෙම යන ගතියක් තියෙනවා. ඉතින් එතකොට ඒ ශ්‍රද්ධාව පැත්ත. ඊළඟට වෙන මොන බාධා ආවත් වැඩේ ඉස්සරහට කරනවා කියලා වීරය පැත්තකුත් තියෙනවා. ඊට පස්සේ සතිය පාදක කරගෙන පුළුවන් තරම් වර්තමානයේ හිත පවත්වමින් එහෙම යන සතිමත් බවකුත් තියෙනවා. දැන් ඊට පස්සේ තමයි ඔන්න සමාධියක් වැඩෙන්න ගන්න. සමාධිය වැඩෙනකොට සමහර විට ඔය සතියත් මැඩපවත්වගෙන සමාධිය ප්‍රමුඛ වෙලා ඉස්සරහට එන්න උත්සාහ කරද්දී සම්පූර්ණයෙන්ම අපිට සතිය ගිලිහිලා නිකන් සමාධියම අපේ නිකන් මූලිකත්වය අරගෙන යනකොට ඔය වගේ ඒ කියන්නේ යම් අසමබරතාවයක් එන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ප්‍රඥාව කියන එකත් එච්චරට එතෙන්ට කිට්ටු වෙන්නේ නැහැ. නිකන් සිහියෙන් ඉන්න එක විතරයි තියෙන්නේ. නමුත් අපිට වැදගත් වෙන්නේ ඊටත් වඩා මේ ඕන්ට වඩා මහා ගැඹුරු අස්සකට රිංගනවා වෙනුවට බැරිද මේ සරල සැහැල්ලුවෙන් වර්තමානයේ ඉන්න. එහෙම නැත්නම් සරලව සැහැල්ලුවෙන් මතු පිට සමාධියකින්. හැබැයි මේ මට්ටමේදී හිත එහෙ මෙහෙ යන මට්ටමක් තියෙනව නෙමෙයි මම මේ කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ගැඹුරු සමාධියක හිත ඒකාග්‍ර කරගෙන හිත රඳවගෙන ඉන්නවට වඩා අමාරුයි නොගැඹුරු සමාධියක හිත ඒකාග්‍ර කරගෙන සංසුන්ව සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් ඉන්නවා කියන එක. මේක හරි අමාරු කාරණයක් තේරුම් ගන්න. හුඟක් දෙනෙක් හිතනවා ගැඹුරු සමාධිය තමයි ඉහළම මට්ටම. ගැඹුරු සමාධියක මෙලෝඩියක් දැනෙන්නේ නැතුව මරුණා වගේ
සිහිය නැති වුණා වගේ අන්කොන්ෂස් ඉන්න පුළුවන් නම් ඕක තමයි උපරිම කියලා තමයි කට්ටිය හිතන්නේ. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. කොහොමද වෙන්නේ? ඒ මට්ටමක ගිහිල්ලා ඒ බඳු ගැඹුරු සමාධියක හිත හිර වෙලා හිත ඒකාග්‍ර වෙලා ඉඳීමද වටින්නේ. හැබැයි මේ නිකාන් අපි සැහැල්ලුවෙන් ඉස්සරහා ඉන්නකොට ඒත් හිත නතර වෙලා. ඒත් හිතේ කිසිම ක්ලේශයක් නැතුව, ඒත් කිසිම උපාදානයක් නැතුව සරලව සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් කමද වටින්නේ. ඔන්න දෙවෙනි අවස්ථාව තමයි ඇත්තටම කෙලෙසුන් අඩු මට්ටම පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ සෑහෙන දුරට ආශ්‍රවයන්ගේ සක්‍රීය බවක් නැති වෙලා ආශ්‍රවයන් යම් පමණකට දුර වෙලා, ෂය වෙලා, නීවරණ සෑහෙන්නට යටපත් වෙලා. ඉතින් ඒ වගේ අර ටිකක් පරිණත මට්ටමක් නිරූපණය කරන්නේ ගැඹුරු සමාධියකම නෙමෙයි. පරිණත මට්ටමක් නිරූපණය කරන්නේ නිකන් සැහැල්ලුවෙන් අර ලොකු සංසය අදත් කිව්වේ කට්ටියක් එක්ක පිස්සු කෙලගෙන ඉන්නවා. හැබැයි හිත සැහැල්ලුයි. හිතේ නැහැ කෙලෙසයක්. හිතේ නැහැ කිසි උපාදානයක්. හිතේ නැහැ කිසිම ෆ්‍රික්ෂන් එකක්. හිතේ නැහැ කිසිම දරතයක්. හිත නතර වෙලා. ඉතින් මේ මට්ටම ලොකුවට එළියට පේන්නේ නැහැ. එළියට පේන්නම් අම්බෝ හිර වෙලා ඉන්න දත්මිටි කාගෙන ඉන්න සමාධිය තමයි උපරිම භවනා කරන තැනැත්තා කියලා තමයි කෙනෙක් හිතන්නේ. නමුත් ඒක ඇවිල්ලා නිකන් අර එළියට පේන මට්ටමක් විතරයි. ඒ නිසා ඔතන මට නම් තේරෙනවා ටිකක් සමාධිය වැඩි, සමාධිය ඔඩු දුවපු මට්ටමක් තියෙනවා. ඒ නිසා සක්මන හැබැයි ඒ අතින් බැලුවම හොඳයි. දැන් මම කලින් කිව්වා සමාධිය හොඳයි, සක්මන තාම දුර්වලයි කියලා. දැන් මේ කියන විදිහට නම් සමාධිය too much, සමාධිය හුඟක් මේ ඒ කියන්නේ අර සතියයි ප්‍රඥාවයි යට කරගෙන යන ගතියක් තියෙනවා. වැදගත් වෙන්නේ ඊට වඩා කොහොමද සතිය ඉස්සරහට තියාගෙන යන්නේ. සතියෙන් තමයි පෙන්눔 කරන්නේ කොයි පැත්තද වැඩි, කොයි පැත්තද අඩු, කොයි පැත්තටද වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ, කොයි ඒවද තව ශක්තිමත් කරන්න ඕනේ කියන එක සතියෙන් තමයි නිකන් ඒ සමබරතාවය හොඳට මොනිටර් කරන්නේ. හොඳට නිරීක්ෂණය කරන්නේ. ඒ අනුව තමයි අපි කොයි පැත්තටද මේ අඩු වැඩි කිරීම කරන්න ඕනේ කියලා තීරණය කරන්න වෙන්නේ. දැන් ඒ බඳු තත්යකට වඩා මෙතෙන්දී අපි නිකන් අපේ භාවනාව පාවලා දීලා තියෙනවා සමාධියට. සමාධියෙන් අපි ඔය එහෙට මෙහෙට කරකවනවා. ඊට වඩා හොඳයි පොඩ්ඩක් සක්මන තව ටිකක් වැඩි කරන්න. සක්මනේදී සැහැල්ලුවෙන් ඇවිදින්න. සක්මනේදී පුළුවන් තරම් ඒ කියන්නේ හිත දිහාත් බලන්න. හිත දිහා බලමින් ඒ එන සිතුවිලි වලට එන්න දෙදී ඒ දේ කරන්න. එතකොට අන්න චිත්තානුපස්සනාව මට්ටමක් කරහා අපිට මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා ටිකක් ගැඹුරින් අවබෝධ කරගමින් ප්‍රඥාවට මූලිකත්වය දෙමින් යන්න පුළුවන් ගමනක් තියෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අපි ටක් ගාලා වාඩින ගමන් ඔන්න හුස්ම දැනෙන්නෙත් නැහැ. වාඩින ගමන් ඔන්න ගැඹුරකට යනවා, ගිහිල්ලා හිර වෙනවා. ටිකක් වෙලා යනකොට කකුල් කය ඇඹරෙන්න ගන්නවා. ඔය වගේ ඉතින් විවිධාකාර දේවල් විකෘතින් වෙන්න ගන්නවා. ඉතින් ඕක අපි දිගින් දිගට වෙන්න ගත්තොත් ඔතන ඕන්ට වඩා වෙන්න ගිහිල්ලා වැඩේ අවුල් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔතන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ ගැඹුරුම සමාධියක් අස්සට වෙලා විපස්සනා වැඩිවීමක් නෙමෙයි අතරම බලාපොරොත්තු වෙන්නේ. අපිට පුළුවන් මේ හිතට දුවන්න දීලා දැන් හිත දිහා බලන්න. හිත හැසිරෙන ආකාරය දිහා බලන්න. සැහැල්ලුවෙන් ඒ දිහා බලන්න. ඒක තමයි ඊටාම වැදගත් වෙන්නේ. එතන තමයි අපේ තියෙන දුර්වලකම් ටික තාමත් මේ හිතේ තියෙන වංචනික ගති ටික තාමත් හිතේ තියෙන විවිධ කෙලෙස් ප්‍රවණතාවයන් ටික ඒ ටික අල්ලගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ අතකුත් තව එස වෙලා තියෙනවා. අර ඔබ වහන්සේ ඔය දැන් කිව්ව ඒ වාර්තාව ඉදිරිපත් කළේ මම නෙමෙයි. මට නමුත් ඒක හරහා ප්‍රශ්නයක් මතුණා. දැන් එතකොට ස්වාමීන් වහන්සේ දැන් සක්මන හරි මොකද පර්යංකයට හරි අපි යනකොට අපිට දැනෙනවනේ අර එකපාරටම වහන්සේ කිව්වා වගේ නිකන් ඒ සමාධියට යන ගතිය. එතකොට අර කැරකෙන්න යන ගතිය ඒකට යද්දි කොහොමද කොතනින්ද අපි ඒක එහෙම නැත්නම් මොන වගේ උපක්‍රමයක්ද අපි පාවිච්චි කරන්න ඕනේ ඒ පණින එක අල්ලගන්න සාමාන්‍යයෙන්. ඔව් පණින එක අහුවෙන එක හොඳයි. දැන් ඇත්තටම ඕක ඒකයි මම මුලික ටිකක් ඕක හරහා යන්න වෙනවා. සම්පූර්ණයෙන්ම අපිට ඕකට නොගිහින් ඔය අත්දැකීම නොලබා ඕකේ තියෙන தත්ත්වය තේරුම් ගන්නත් බෑ. සමහර ලාවට දැන් අපි විපස්සනාවෙන් හරහා වුණත් යනකොට හිත ගිහිල්ලා අරමුණක් නොගෙන වුණත් නිකන් ගැඹුරක හිර වෙන ගතියක් එන්න පුළුවන්. හැබැයි ඒක පොඩ දැන් සක්මනේදී නිකන් එතෙන්ට දදා හිත යනකොට ඔන්න එච්චර ගැඹුරකට යන්නේ සැහැල්ලුවෙන් මතු පිටමයි තියෙන්නේ. ඉතින් එතකොට තේරෙනවා මේ අර වගේම තත්ත්වයක් තියෙනවා. හැබැයි හිත අර තරම් හිර වෙච්ච ගතියක් නැහැ. හිත නිකන් අර මොකද ට්‍රාන්ස් එකක වගේ නැහැ. දැන් අපි කියන්නේ සමාධියක තියෙන ඒ සියුම් සරල පීස්ෆුල් ගතිය, සෞම්‍ය ගතිය එහෙම එකක් දැන් මෙතන නැහැ. මෙතන තියෙන හිර වෙලා, තද වෙලා, ආතතිගත වෙච්ච සමාධි ගතියක් තියෙන. ඉතින් ඒක හරි වෙහෙසයි. දැන් හිතන්න අපි භාවනාවක් කළා භාවනාව අවසන් වුණාට පස්සේ තියෙන හරි තෙහෙට්ටු ගතියක් නම්
නිකන් මොකද්ද මේ එකක් කරහා ගිහිල්ලා හරිම තෙහෙට්ටුවක් නම් තියෙන්නේ. ඒ කියන්නේ තාමත් අපි මේ සමාධිය ඇස්සේ උපාදාන වෙලා තියෙන. සමාධිය තුල හිර වෙච්ච ගතියක් තියෙන. හැබැයි ඊට වඩා හරිම ප්‍රණීත තත්ත්වයක් තියෙනවා. සමාධියක් තමයි. හැබැයි හරිම සෞම්‍යයි. ඒකේ අවසානයේ තියෙන මානසික සැහැල්ලුවක්. හරියට පිබිදුණු ගතියක්, ෆ්‍රෙෂ් වෙච්ච ගතියක්, නැවුම් ගතියක්. හොඳට නිකන් ආයෙත් බැටරි charge වෙලා වගේ ආපු ගතියක්. නැතු කායික වෙහෙසක්, මානසික වෙහෙසක් නැහැ. ඊට වඩා බොහොම සැහැල්ලුවෙන් මානසික ප්‍රබෝධයෙන් හරීම කියන්නේ පේන දෙයක් වුණත්, ඇහෙන දෙයක් වුණත්, දකින්න කෙනෙක් දිහා වුණත් හරීම සෞම්‍ය විදිහට බලන්න පුළුවන් ගතියක්. එහෙමනම් ඒ කියන්නේ අපේ වෙන පැත්තක අපි යන්නේ. දැන් හුඟක් වෙලාවට වෙන්නේ අර සමාධියම උත්සන්න වෙච්ච මට්ටමේදී අපිට ඒ தත්ත්වයේ වෙනුවට ගිහිල්ලා නිකන් සමාධියේ හිර වෙලා ඉන්නවා. ඒක අස්සේ ඉන්නවා නිකන්. ආයි මොකාදෝ ගැහුවා වගේ ඉන්නවා ඒකට වෙලා. එතකොට ඒ සෑහෙන වෙලාවක ඒ හිටියට පස්සේ තමයි ඔන්න එකකින් අවදි වෙන්නේ. ඉතින් ඒක නිකන් අර ලොකු සාංශ කියන්නේ නින්දට අවදි වෙනවා කියලා. ඉතින් මේ තියෙන ඒ අන්කොන්ෂස් මට්ටම අපි අවදි කරගන්න ඕනේ. ඉතින් අවදි කර ගැනීම පොඩ තමයි වෙන්නේ. ඒක හරහා යෑම හරහාම ඇතම් කෙනෙකුට වෙනවා. එහෙම නැත්නම් සක්මනේදී පුළුවන් තරම් සැහැල්ලුවෙන් අනිත් එක එදිනදා කටයුතු වලදී පුළුවන් තරම් සැහැල්ලුවෙන් සතිය දිනු කිරීම හරහා ප්‍රපංච අඩු කිරීම හරහා සංස්කරණ වෙන හැටි දිහා බල ඒ සංස්කරණ අඩු කිරීම හරහා එතකොට යන්නේ ඇත්තටම හරි මේ මූර්ධ පැත්තකින් යන විපස්සනාවක් යන්නේ. සතියයි ප්‍රඥාවයි මූලික කරගෙන යන ගමනක් තියෙන්නේ. මේ සමාධිය තියෙන නිකන් අවශ්‍ය පමණකට විතරයි. සමාධිය ඉස්සර කරගෙන යන්න ගියොත් සමාධියෙන් අපිව නිකන් ඔඩු දුවනවා. සමාධිය අපිව නිකන් ඕවර්වෙල්ම් කරනවා. අපිව නිකන් මැඩපවත්වනවා. සතියයි ප්‍රඥාවයි අපිට එතකොට මූලික ඉස්සරහට ගන්න අමාරුයි. සතියයි ප්‍රඥාවයි ඉස්සරහට යන ගමනේ ලොකුවට නිකන් පේන්නේ නැහැ. රැස් විහිදෙන ගතියක් ඇත්තේ නැහැ. නිකන් කෙලස් එන ගතිය තමයි තියෙන්නේ. කෙලස් පේන ගතිය තමයි තියෙන්නේ. තමන්ගේ දුර්වලතා ටික තමයි තමන්ට තේරෙන්නේ. හැබැයි ඒක දැක ප්‍රහාණය කරන්න පුළුවන්. කෙලස් ටික දැක දුර්වලතා දැක ඒක අඩු කර එන ගමනක් තියෙනවා. ඉතින් එතකොට යන ගමනයි අර සමාධියකට හිර වෙලා යන ගමනයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒක මං හිතන්නේ මේ ඒක හිමීට හැදෙයි. අර දැන් ඒ බඳු සමාධි මට්ටමකට එන බව තේරෙනවා නම් ඕන්ට වඩා ඒකේ ඉන්න යන්න එපා. දවසට පැයක් එකේ හිටියනම් ඇති හොඳටම. ඉතින් ටික පුළුවන් තරම් සැහැල්ලුවෙන් තමන්ගේ එදිනදා කටයුතු වල නිරත වෙමින් ඊට පස්සේ අපි හිතමු සක්මනක් කරමින් ඒ වගේ අවදි ගතියෙන් ඉඳ හිත දිහා බල ඒ යන ගමන වඩා සාර්ථකයි. එතන සතියයි ප්‍රඥාවයි ඉස්සරහා කරගෙන යන ගමනක් තියෙන්නේ. අරකේ තියෙන ආස්වාදයට අහු වෙලා ඒකේ හිර වෙන්න යන්න එපා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තව අතක් විලා තියෙනවා ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ජයන්ති අක්කා අන්මුත් කතා කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මාගේ මේ දවස්වල පරයන්ක භාවනාව සිද්ධ වෙන දේ කියන්නයි අදහස් කරේ. මගේ පරයන්කේ වාඩි වුණ සැනිම මම දැන් මෙතන කියලා වාඩි වෙනවා. හුස්ම දිහාවට හිත යොමු කරනවා. නමුත් මට හුස්ම රැලි 1 2යි පේන්නේ. ඊට පස්සේ බොහොම කයයි හිතයි දෙකම සංසුන්. කය කියලා දැනීමක් අඩුයි. කයේ කොටස් කියන ඒවා දැනෙන්නේ නැහැ. සිතුවිල්ලත් බොහොම නිශ්චල තැනක, හිතත් නිශ්චල තැනක ඉන්නවා. නමුත් මට වටපිට දේවල් ඇහෙනවා. ඒවා බාධාවක් නැහැ. ওই විදිහට නිශ්චල තැනකම ඉන්නකොට සිතුවිලි වගේ දේවල් එන්න පටන් ගන්නවා. ඒ සිතුවිලි වර්ග කරොත් සමහර සිතුවිලි ටිකක් ගොරෝසුයි. ඒවා එනකොට ඒවට මම පැටලිලා යනවා. මම දැනගන්නවා. දැනගත්ත හැටි ඒක නවතිනවා. ඊට පස්සේ තව කෙටි සිතුවිලි එනවා. ඒවා ඇත්තටම දුර්වලයි. ඒවට සිතුවිලි කියලා මම නම දානවා විතරයි. නම් කරනවා විතරයි. ඒවා මොනවද කියලාවත් දන්නේ නැහැ. එහෙම ඒවා ගොඩක් එනවා. ඒවත් දැනගත්ත හැටි ඒවා අතෑරිනවා. ඒ විදිහට එක ළඟ ගොඩක් ඒ කියන්නේ ગેප්ස් තියන්නේ නැතුව සමහර දාට එනවා. එක ළඟ කෙටි දේවල් එනවා නැවතෙනවා නවතිනවා. ඕමම ගිහිල්ලා ඒ වගේ හැබැයි තේරුමක්වත් මුකුත් නැහැ. හිතේ යම් සිද්ධියක් වෙනවා කියලා විතරයි දන්නේ. ඊට පස්සේ උදාහරණයක් ගත්තොත් හරියට ඒ තරම් සිතුවිලි වගේ පොඩි දේවල් ඇවිල්ලා නැති වෙනවා කියන එක කියන්න පුළුවන් නිකන් කෙටල් එකක වතුර
නටනකොට අර බුබුලු දාන්නේ ඒ වගේ එකක් පස්සේ එකක් ලෑස්ති වෙලා ඉන්නවා එකින් එක අයින් වෙනවා වගේ එහෙම කියන්න පුළුවන්. ඉතින් ඒව දෙස මම බලාගෙන ඉන්න එක තමයි කරන්නේ. මට ඒක මගේ කමටහන කියලා හිතාගෙන මම ඒ සිතුවිලි යන්නේ එක දිහා බලන් ඉන්නවා. ඒකෙන් වෙහසක් කියලා එහෙමම නෑ. එදිනෙදා ජීවිතේදීත් ස්වාමීන් වහන්සේ මම දැන් සිතුවිලි වල පැටලිලා යනවා අඩුයි. ඒක කෙනෙකුටම දැනගන්නවා. නිශ්චල තැනක් කියලා මගේ හිත ඇතුලේ තියෙනවා යම් මොකක්ද එකක් තියෙන තැනක්, හිස් තැනක්, නිශ්චල තැනක්. ඒ වගේ තමයි මගේ භාවනාව කෙරීගෙන යන්නේ කියලා කියන්න කැමතියි ස්වාමීන් වහන්සේගෙන් උපදෙසක් ගන්න බලාපොරොත්තු වෙයි. ඒක තමයි. ඕක තමයි ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට දැන් හුක්කම් පෙනිපෙනිනේ වෙන්නේ. හිතට සිතුවිල්ලක් ආවත් ඒක පේනවා. වේදනාවක් ආවත් ඒක පේනවා. ඊළඟට අපි හිතමු කකුලේ දෙයක් දැනුණා නම් ඒකත් පේනවා. දැන් මේ එකක් එක්කවත් හැබැයි ලොකුවට ඇලිච්ච ගතියක් නැහැ, හිර වෙච්ච ගතියක් නැහැ, ඒක අස්සට රිංගගත්ත ගතියක් නැහැ. මේ ඔක්කොම ඇවිල්ලා යනවා. හිත තියෙනවා වෙනම නිශ්චල අවකාශයක වගේ. දැන් ඒකත් තැනක් කියන්න බෑ. නිකන් නතර වෙච්ච ස්වභාවයක් හිතේ තියෙනවා. ඒ නතර වෙච්ච ස්වභාවයට මේ සියලු දැනුවත් භාවයන් තියෙනවා. මේ දැනුවත් අවකාශයට මේ සියල්ල එනවා. ඒ දැනුවත් අවකාශයට ඔන්න සිතුවිල්ලක් ඇවිල්ලා යත් යනවා. මොකද අපි ඒකට වටනකමක් නොදුන්න නිසා, ඒකට අහු නොවෙච්ච නිසා ඒක ඇවිල්ලා හැම යනවා. ඊට පස්සේ යම්කිසි දැනීමක් සිද්ධ වෙනවා. ඒකත් අපි දැනගන්නවා. ඒකටත් එක්කත් ලොකු ඇයි හොඳයියක් නැහැ. ඒකට ඒකත් යනවා. ඊට පස්සේ අපි හිතමු වේදනාවක් පහළ වුණා. ඒකත් දැනගත්තා. අපි දැනුවත්ව මේකත් ඇතිලා නැතිලා යනවා. අපි ඉන්නේ අර නිශ්චල අවකාශය තුල. නැත්තම් ඒ නිශ්චල භාවය තුල. හිතේ ඔන්න ඔය තියෙන ඒ සංසුම් භාවය, එහෙම නැත්තම් සතිමත් භාවය, ඕන දෙයක් ඒ පේන විනිවිද යන භාවය ඕක තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව අර දැන් කලින් මේකේදී අපි මේ මම ඒකයි මතක් කළේ කලින් ඒ தත්ත්වය අඩුයි. කලින් අර අපි කිව්වේ දැන් ඉස්සලා කතා කරපු මේ කමඨහන් වාර්තාවේදී ඒ தත්ත්වේ නෙමෙයි තියෙන්නේ. ඊටත් වඩා හිත හිර වෙච්ච ගතියක්, සමාධියක ගැඹුරක නිකන් පළපදියම් වෙච්ච ගතියක්, ඒක අස්සර රිංගගත්ත ගතියක් තියෙන. අපි සමාධියක වුණත් අස්සර රිංගා ගැනීම කියන්නේ අජ්ජෝසනයක්. ඒක අස්සට අපි ඒක නිකන් හිර වුණා. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. කිසිම අජ්ජෝසනයක් නැති, කිසිම සීමාවක් නැති. ඒ කියන්නේ හරිම විවෘත ගතියක් තියෙන්න ඕනේ. හොඳ පැතිරිච්ච ගතියක් හිතේ තියෙනවා. හැබැයි එකම අරමුණකවත් පැතිරලා නෙමෙයි මේ කතා කරන්නේ. දැන් අපි භාවනාවක් වඩන්න කලින්, සතියක් දියුණු කරන්න කලින් අපේ හිත හැම තැනම දුවනවා. අපි දුමු අරමුණු 1000ක් තියෙනවා. අරමුණු 1000ෙම මේට පැන අර පිස්සු වැදිච්ච වඳුරෙක් වගේ දුවන ගතිය තියෙන්නේ. අරමුණෙන් අරමුණට පැන ඇසුරු කර යන ගතිය තියෙන්නේ. නමුත් දැන් තියෙන ඊට වඩා වෙනස් ගතියක්. අරමුණු ඕන තරම් තියෙනවා. හිත තියෙනවා ආත්පස නිකන් ඒ දැනුවත් බව පැතිරෙලා හැබැයි එක අරමුණකවත් පිහිටලා නැහැ. එක අරමුණකටවත් අස්සට රිංගලා නැහැ. ඒත් ඔතන තියෙනවා ලොකු වෙනසක් ඇත්තටම. ඒ කියන්නේ කිසිවක් උපාදාන නොකර නතර වෙච්ච හිතක්. කොහෙවත් රිංගගත්ත නැති හිතක්. සීමා මරියාදාවල් නැති හිතක්. එක තැනකට කොටු නොවෙච්ච හිතක්. ප්‍රමාණයක් වශයෙන් කියන්න බැරි හිතක්. එතන තියෙනවා. ඉතින් ඔන්න ඔය ඕක අපි දිගට වඩන්නයි තියෙන්නේ. ඉතින් එතන ඒ தත්ත්වය වඩන්න එතකොට ඉතින් ඇත්තටම අර බරපතල විදිහට පර්යංකයට ගිහිල්ලා එරමිනිය ගොතාගෙන සමාධියක් යාම කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි මේ කොහොමද එදිනදා කටයුතු වල ඉඳද්දි හිතේ පහළ වෙන කෙලෙස් කොහොමද දැකගන්නේ? එතන තාමත් මොනවාද මේ හිතේ තියෙන නැඹුරුතාවයන් මොනවාද? තාමත් හිත කොයි පැත්තට නිකන් බර වෙලා වගේ තියෙන්නේ. කොයි පැත්තටද මේ හිත තාමත් හැරෙන්නේ? හිතේ පහළ වෙන සංඥාවන් මොන වගේද? හිත තාමත් ආවරණය වෙන්නේ මොනවැන්ද? හිත බහුල වශයෙන් තාමත් ඇසුරු කරන්න ලොකු නිකන් කැමැත්තක් තියෙන්නේ මොනවටද? ඉතින් එතකොට මේ අපි අපිවම සෑහෙන්න ගැඹුරකින් අධ්‍යයනය කිරීමක් කරන්නේ. සියුම්ම අපේ හිතම අධ්‍යයනය කිරීමක් කරන්නේ. අපේ තියෙන ආශ්‍රවනුසේ ධර්මයන්ම පොඩ චුට්ට නිකන් ඒගොල්ලෝ ගැන දැනුවත් වීමක් අපි කරන්නේ. ඉතින් ඒක කරන්න හරි අමාරුයි අර ගැඹුරක හිර වුණාම. මේක කරන්න පුළුවන් වෙන්නේ මේ සරල සතිමත් ප්‍රඥාවන්ත නතර වෙච්ච ස්වභාවයක් ඇසුරු කරන්නදී තමයි ඒක කරන්න පුළුවන්. ඉතින් ඔය යන විදිය හොඳයි. වරදක් නැහැ. ඔක දිගට කරගෙන යන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. එතකොට මට එන සිතුවිලි කියලා මං කියන දේවල් වල ඒක මම කියනවා විතරයි. ඒවා සංඥා කිසිම දෙයක් ගත යුතු දෙයක් නෑ. නිකන් ඒක සිතට දැනෙන දෙයක් විතරයි වගේ. හරි. ඒක දැන් සමහර විට ඔය දැන් ඕවා තව නිකන් සියුම්ම අධ්‍යයනය කරගෙන යනකොට සමහර විට ඔය සිතුවිලි වල තියෙන්න පුළුවන් නිකන් අර කෙනෙක් හදාගෙන ඉන්න සිතුවිලි. මමෙක් ඉන්නවා කියලා ඒක
මමත්වයක් පෝෂණය කරමින් පැමිණෙන සිතුවිලි. අතීතයේ අපි කරපු යම්කිසි හොඳ වැඩක් තියෙනවා. ඒ හොඳ වැඩට සාපේක්ෂව මම මේ වැඩේ කළා. මේ වැඩේදී මම තමයි ඉස්සරහින් හිටියේ. මට තමයි කවුරු හරි ප්‍රශංසා කළේ. මට තමයි මුල් තැන හම්බුනේ. එහෙම කියලා එන සිතුවිලි. එතකොට මේ තාමත් අර පුජ්‍යල භාවයක් සනාත කරමින් පුජ්‍යල භාවයකට පාරකපමින් පුජ්‍යල භාවයක් පෝෂණය කරමින් පුජ්‍යලයක් ඉන්නවා කියමින් පැමිණෙන සිතුවිලි. ඉතින් එතනක් තියෙනවා අර අවිද්‍යාවක් ගැබ්බෙලා. ඒ කියන්නේ දැන් ඇත්තටම අර මේ දැන් මොකද්ද උදැල්ලෙන් කැත්තෙන් කරන වැඩ නෙමෙයි තියෙන්නේ. දැන් හරීම සියුම්ම පුංචි පිහියකින් පුංචි දැලි පිහියකින් කරන වගේ වැඩක් දැන් තියෙන්නේ. ඒ කියන්නේ මේ සියුම්ම එන සිතුවිලි ඇයි මේ එන්නේ? මේ සිතුවිල්ලක් අස්සේ නිකන් මාව ප්‍රොමෝට් කරන ගතියක් තියනවාද? පුජ්‍යල භාවයක් හදන ගතියක් තියනවාද? මම ඉන්නවා කියලා සනාත කරන ගතියක් තියනවාද? අන්න ඒ වගේ සියුම් පැති දකින්න පුළුවන් නම් අපිට තවත් ගැඹුරක විපස්සනාවකට යන්න පුළුවන්. ඉතින් එතන මේ රාග ద్వේෂයක් අහුවීම නෙමෙයි. දැන් රාගයක් හිතට ඇවිල්ලා රාගය හඳුනා ගැනීම මට්ටම නෙමෙයි මේ කතා කරන්නේ. හිතට ද්වේෂයක් ඇවිල්ලා ද්වේෂය හඳුනා ගන්න මට්ටම නෙමෙයි මේ කතා කරන්නේ. ඊට වඩා අපි මේ එන සිතුවිලි තියෙනවා. ඒ සිතුවිලි වලින් ඔන්න මම හදනවා. මම ඉන්නවා කියලා නිකන් මාව නිකන් මුල් පුටුවට දානවා. ඉතින් එතකොට අන්න එහෙම එහිබඳු සිතුවිලි එනවා නම් ඉතින් ඒකත් තේරුමක් නැහැ. මේකත් මේ නිකන් මොකක් හරි උපාදාන කිරීමක් මෙතන තියෙන්නේ. මගේ ස්කිල් එකක් අල්ලගෙන, මගේ දක්ෂතාවයක් අල්ලගෙන මම කෙනෙක් හදන්නයි යන්නේ. කරපු යම්කිසි දෙයක් අල්ලගෙන එතන මමයි හිටියේ කියලා හිතාගෙන එහෙම අවිද්‍යාවකයි මෙතන තියෙන්නේ කියලා ඒවත් සියුම්ම දකිමින් අපිට හිමීට ඒවත් අතහැර යන්න පුළුවන් නම් ඉතින් ඇත්තටම හිත විවේක වෙන එක තමයි වෙන්නේ. හිත නතර වීමක්, හිත සංස්කරණ නොකර අතහැර දැමීමක්. ඒ පැත්තට තමයි යන්නේ. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේට. තෙරුවන් සරණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ, මේ පැත්තෙන් ලැබුණ වාර්තා එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් මෙතන මේ පැත්තේ මුකුත් වාර්තාවක් නැහැ, ප්‍රශ්නත් නැහැ. ප්‍රශ්න නැහැ මොකක්ද නේද? හොඳයි. එහෙනම් අපි අද ලොකු ස්වාමීන් වහන්සේ කරපු ධර්මදේශනාවත් ඊට පස්සේ උන්වහන්සේත් ඊට පස්සේ මමත් ටික වෙලාවක් පවත්වපු ධර්ම සාකච්ඡාවත් අපි මෙතකින් නිමාව සටහන් කරනවා. ඉතින් අපි මේ විදිහට රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූලව ඊතාවතාචාදී ගාථා සජ්ජහායනා කරමු. ඊතාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං